इंग्लिश कलुतर डिस्ट्रिक्ट के වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන සාමාන්‍ය පෙළ ඉහළම ප්‍රතිඵල වාර්තා කරන පොදුම ඉංග්‍රීසි පන්තිය 2021 වසරට 9 10 11 ශ්‍රේණි සඳහා නවමන්ති හොරණ විදුල ආයතනයේදී ආරම්භ වේ. පාසල් විෂය නිර්දේශයට අනුව ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබේ දරුවා දැන්ම හොරණ විදුල ආයතනයට පැමිණ ක්‍රියාපදිංචි කරවන්න. විමසි 077 24 22 765 සුවහසක් දරුවන්ට ඉංග්‍රීසි වලට ඒ සමර්ථ අක්කරතු කොළඹ එක්වයිනස් උසස් අධ්‍යාපන ආයතනයේ දේශක මధుසමක සමරකෝම් සර්. ඉංග්‍රීසි වලට ලංකාවේ තියෙන හොඳම අධ්‍යාපන ආයතනයේ කොළඹ එක්වයිනස් විද්‍යාලය. මේ එක්වයිනස් එකට ගිය ඉංග්‍රීසි පාඨමාලාවට ගිය කවුරු හරි ඔයාගේ අයියා කෙනෙක් අක්කා කෙනෙක් ඉන්නවනම් මේ සර්ගේ නම අහලා ඇති සමහරට ඒ සර්ගෙන් ඉගෙන ගන්නත් ඇති. ලක්ෂණ තමයි. මට නම් ලක්ෂණ නෑ. මට ලක්ෂණ සර් කියන්නේ. මොනිය බලයි කියන්නේ. හරිද? Right, Pudala, good morning to you. Good morning, sir. Good morning, sir. Right. Good morning, sir. You are most welcome to my English class. I'm සාදරයෙන් පිළිගන්නවා මගේ ඉංග්‍රීසි ක්ලාස් එකට. අද විශේෂ දවසක් අපේ ඉංග්‍රීසි ක්ලාස් එකේ. ඒ මොකද්ද කිව්වොත් එහෙනම් පුතාලා දැනටමත් දන්නවා. හරි. අද දවසේ සිට මම ඊයේ ටියුට් ක්ලාස් එකේදීත් ඔයාලට කිව්වා. හරි. අද දවසේ ඉඳලා අපි O level exam එකේ ලකුණු 35ක් ගන්න පුළුවන් ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පටන් ගන්නවා. හරි. ලකුණු 35ක් O level exam එකේදී ගන්න පුළුවන් වෙන ප්‍රශ්න questions ටික අපි සාකච්ඡා කරනවා. හරි, we can discuss them one by one. ඉතින් ඊටාම වැදගත් දවසක් අද. හොඳ ආරම්භයක් අපි ගමු. හරියට මැට්‍රික් කරමු.
right පුතාලා කියන්න බලන්න ඔයා දන්නවා O level exam එකේදී අනිවාර්යෙන්ම ලකුණු 35ක් ගන්න පුළුවන් වෙන්නේ මොන ප්‍රශ්න ටිකටද? Letter writing, notes, notices. Writing part. Yes. අපිට අනිවාර්යෙන්ම ලකුණු 35ක් පමණ ගන්න පුළුවන් when it comes to the writing part. හරි writing part එකේදී. ඒ කියන්නේ ලියන කොටස paper එකේ. හරි ලියන කොටස කියලා කියන්නේ ලියන්නම තියෙන ප්‍රශ්න වගේක් තියෙනවානේ හොගාලා ඔයාට ලියන්නම වෙන්නේ writing part එක. අද 11 වසර ළමයින්ටත් ඉගෙනනවා 10 වසරේ ඉන්න ඔයාලට මම දැම්මම උගන්වනවා. හරි මෙන්න writing part එක. O level English paper එක ගත්තොත් එහෙම pass paper එකක් ගත්තොත් එහෙම උදාට පැහැදිලි වෙනවා ලකුණු 35ක් ගන්න පුළුවන් මේ writing කොටසට. You can get 35 marks from the writing part. හරි ලකුණු 35ක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මේ ලකුණු 35 ගන්න තමයි අද වැට් ටික අපි කරන්න යන්නේ. හරි ඉතින් writing part එක යටතේ ලකුණු 35ක් ගන්න පුළුවන් වෙන්න අපිට ලියන්න වෙන දේවල් මොනවද කියලා ඔයා දන්නවද? ඔයාලා මට කිව්වා. මට බලන්න පුතාලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම පේපර් එකක් ගත්තාම මොනවද අපිට මේ writing part එකේ නැත්නම් මේ ලකුණු 35ක් ගන්න අපිට ලියන්න වෙන දේවල් ටික මට නිකන් කියන්න බලන්න. Letter, essay, Letters, notes, notices. right හරි අපිට අනිවාර්යයෙන්ම වෙනවා ලියන්න letter writing, essay writing, note, notice, graph analysis. හරි ඔන්න ඔය දේවල් ටික පුතාලට ලකුණු 35ක් ගන්න පුළුවන් වෙනවා මේ කොටසෙන්. හරි ඒ වගේම තමයි writing part එක සඳහා මම ඊට කලින් කියන්න ඇති you have to have a 80 pages book. පිටු 80ක පොතක් තියාගන්න කියලා කිව්වා පොඩි පොතක් ගන්න කිව්වා පිටු 80ක. හරි grammar පොතේවත් ඉස්කෝලේ අපි activities ඔය ඉස්කෝලේ text book එකේ තියෙන activities කරන writing book එකේවත් new words එකේවත් නෙමෙයි කියන්නේ මේ writing part එක ලකුණු 35 අනිවාර්යෙන්ම ඔයාට ගන්න පුළුවන්. හරි පිළිවෙලට පිටු 81 වෙනම පොතක අපි අධ්‍යයනය කරොත්. ඒ නිසා පුතාලා මම හිතනවා හරි මේ පිටු 80 පොතක් ගන්න ඇති. අද අලුතෙන්ම ක්ලාස් එකකට සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ ප්‍රමාණයක් ඒ අය සමහරට මේ පොතක් අරගෙන නැතුව ඇති කමක් නැහැ. කොහේ හරි ලියා ගන්න. ඊට පස්සේ ඊළඟ සතියේ ඉඳලා පිටු 80 පොතක් අරගෙන ලස්සනට ඒ ටික ලියන්න පටන් ගන්න. හරි අපි grammar lesson එකක් කරා conjunctions කියලා ඒක වෙනම පොතක තියෙන්නේ grammar කොටස. ඒක තව කරගෙන යනවා. හරි ඒ අතරතුරේ තමයි ඔයාට අත්‍යවශ්‍ය වෙන මේ පාඩම ජූලි මාසේ පළවෙනි සතියේ සෙන්සුරාදා මේ අප පටන් ගත්තා. right එහෙනම් පුතාලා ප්‍රැක්ටිස් කරන්න පටන් ගමු. හරි ප්‍රැක්ටිස් කරන්න පටන් ගමු. ඔයාගේ පිටු 80 පොත අරගෙන දිනේ දාලා ලියා ගන්න writing part කියලා. writing part ලියන කොටස. හරි O level exam එකේ අපිට ලියන්නම තියෙන කොටස තමයි අපි අධ්‍යයනය කරන්නේ. අලුත් පොතේ පිටු 80 පොතේ අද කොහේ හරි පොතක් නැත්නම් වෙන කොහේ හරි ලියා ගන්න. grammar පොත්වල එහෙම ලියන්න එපා. හරි grammar ටික වෙනම ඉගෙන ගන්න. writing part කියලා ඔයා ලියලා ලකුණු 35ක් ලැබෙනවා කියලා තෝරන්න දාගන්න. මේ ලියන කොටස අපි අධ්‍යයනය කරන්නයි යන්නේ. හරියට ලස්සනට අපි හරියට පිළිවෙලට මේ ටික අපි ඉගෙන ගමු. අනිවාර්යෙන් මීට පෙර ඉගෙන ගත්තේ නැති විදිහට මම අද letter writing එහෙම උගන්වනවා. අන්න බලන්න නැද්ද කියලා ක්ලාස් එකේ මේ පැය කීපේ ගත වෙද්දි පැය කමාරක් විතර යද්දි ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ කොච්චර දේවල් අද අලුතෙන් ඉගෙන ගත්තද මම writing part එක සඳහා කියලා. right පුතා writing part කියලා ඔයා ලියාගත්ත සමහරු writing කියන්නේ WRIT ලියනවා ඒක නෙමෙයි WRITING writing. හරි මෙතනින් ලියා ගන්න ඊට පස්සේ ඔතන යටින් ලියා ගන්න මේ දැන් අලුත් පොතක ඔයා ලියන්නේ මෙම පොත යටින් ලියා ගන්න මේ writing part ඉදන් යටින් ලියා ගන්න මෙම පොත use කරනු ලබන්නේ මෙම පොත use කරනු ලබන්නේ එම ලියා ගන්න සිංහලෙන් පවා ලියා ගන්න O level exam එකේ අනිවාර්යෙන්ම O level exam එකේ අනිවාර්යෙන්ම ලකුණු 35ක් පමණ ලබාගත හැකි
questions ඒ කියන්නේ ප්‍රශ්න study කිරීමටයි study කියලා කියන්නේ අධ්‍යයනය කිරීමට අධ්‍යයනය කරනවා කියන්නේ හරි writing part කියලා ලියලා මං කිව්වා මේ 10 වසරේ ළමයි සෙට් එක 11 වසරේ පළවෙනි වාර ඉවර වෙද්දී O level paper එක ලියන මට්ටමටපත් කරනවා කියලා අපේ ක්ලාස් එකට මුලින් ඉඳලා ආපු අය. හරි. ඒකට අපි 11 වසරේ වැඩ දැම්මම කරනවා මුලින් ඉඳන් මේ සියල්ල උගන්වනවා මම. මේ පොත use කරන්නේ පාවිච්චි කරනු ලබන්නේ use කියන්නේ භාවිතා කරනවා කියන්නේ O level exam එකේ අනිවාර්යෙන්ම ලකුණු 35ක් පමණ ලබාගත හැකි questions ප්‍රශ්න study කිරීමට. right? ලියාගත්තද? Yes, sir. ලකුණු 35ක් කියන එක highlight කරගන්න. O level exam ලකුණු 35ක් කියන එක highlight කරගන්න. right. මට කියන්නේ නම් පුතාලා කලිනුත් කිව්වා O level exam එකේ ලකුණු 35ක් ගන්න පුළුවන් ප්‍රශ්න ටික. අපි බලමු පිළිවෙලින් මොනවද කියලා. ඊට පස්සේ අපි මේ ප්‍රශ්න ටිකට අනුව O level exam එකේ එන ප්‍රශ්න ටිකට අනුව අපි වෙන් කර ගන්නවා ඔය පොත කොටස් කර ගන්නවා බෙදා ගන්නවා. හරි පිළිවෙලට මුලින් නම් මැට් ටික වෙනවා එතකොට. හරි. අපිට මෙන්න මෙහෙමයි. අනිවාර්යයෙන්ම ඔයා ඉගෙන ගන්න වෙනවා. හරි ලකුණු 35ක් ගන්න පළවෙනි එක ලියා ගන්න. letter එකක් අනිවාර්යයෙන්ම O level paper එකේ එනවා. letters ඉගෙන ගන්න වෙනවා. ලියා ගන්න. ලියුම් ලියන්නේ කොහොමද කියලා පුරුදු වෙන්න ඕන. letters කියලා කියන්නේ ලියුම් අද පටන් ගන්නවා මේ මාතෘකාව letters ලියුම් පුතා මතක තියාගන්න වචන 100ක letter එකක් ලියන්න වෙනවා වචන 100ක letter එකක් ලියන්න වෙනවා you can get 10 marks ලකුණු 10ක් ලබා ගන්න පුළුවන් ලකුණු 10ක් ලබා ගන්න පුළුවන් 100 marks මොකද්ද Sir, 100 letters made. sorry 100 words ලකුණු 100ක් දුන්නොත් එමය ලියන්න වෙන එකක් නැතු වෙනව නේද? ඔව් 100 words 10 marks ලකුණු 10යි. ඊළඟ එක දෙවෙනි එක තමයි පුතා ලියාගන්න අනිවාර්යයෙන්ම ඔයාට ලියන්න ඒ notice එක. අපි පුරුදු වෙන්න ඕනේ notices කොහොමද ලියන්නේ? ඔයා ඉස්කෝලේ තියෙනවා notices දාපු බෝඩ් එකක්. අපි ඒකට කියන්නේ notice board එක කියලා. සිංහලෙන් කියනවා දැන්වීම් පුවරුව කියලා. notices කියලා කියන්නේ දැන්වීම්. හරි. ඔයාට අනිවාර්යයෙන්ම O level exam එකේදී notice එකක් ලියන්නත් අපි ඒකත් පුරුදු වෙන්න ඕනේ. පුතාට ලියන්න දෙන්නේ in between 40 or 50 words. වචන 40ක් 50ක් අතර ප්‍රමාණ. ලකුණු 5යි ලැබෙන්නේ. 5 marks. පැහැදිලිව ලියාගන්න. හරි අනිවාර්යයෙන්ම notice එකක් ලියන්න. හරියටම පුරුදු වෙමු අපි මුලින් ඉඳලා. මීට පෙර බැරි වෙන්නේ නැති 9 වසරෙන් හරියට ලියා ගන්න බැරි වෙන්නේ නැති කිසි ප්‍රශ්නයක් නැහැ මුල සිට කියලා දෙනවා. මුල සිට. ඊළඟ එක තමයි ඒ වගේම notice එකම notes ලියන්නත් පුරුදු වෙන්න ඕනේ. note එකක් ලියන්නත් වෙනවා. හරි notes කියලා කියන්නේ පොඩි කෙටි සටහන් පොඩි note එකක් පොඩි සටහනක්. මයික් ඔෆ් කරගන්න ඕනේ නිකන් අනවශ්‍ය වැඩේව මුකුත් කරන්න බෑ ක්ලාස් එකෙන් අයින් කරනවා පුතාලා. හරි. කෑ ගහන්න එපා. right notes කෙටි සටහන් ලියන්න එනවා. එතකොට මේකට අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ලකුණු 5 ඒත් වචන 40ක් 50ක් කියන එහෙම වචන ප්‍රමාණයක් නම් දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ලකුණු 5ක ප්‍රශ්නයක් මේක. වචන ප්‍රමාණය සාමාන්‍යයෙන් පොඩි වචන ප්‍රමාණයකින් ලියන්න. notes ලියන්න එනවා. ඊට පස්සේ අනිවාර්යෙන්ම ඉගෙන ගත යුතු තවත් එකක් තියෙනවා මේකත් අනිවාර්යෙන් පුතේ writing part එක එනවා. ඒ තමයි මෙන්න මේවා. මොනවද? graphs කියලා කියන්නේ මොනවද?
මට කියන්න graphs කියන්නේ ප්‍රස්ථාර Pastar. ප්‍රස්ථාර අනිවාර්යෙන් පුතා ප්‍රස්ථාර ප්‍රස්ථාර එනවා. හරි graph එකක් analyze කරන්නත් අපි ඉගෙන ගන්න ඕනේ. graph එකක් analyze කරන්නත් අපි ඉගෙන ගන්නවා. graphs උත් එනවා ප්‍රස්ථාර. හරි ප්‍රස්ථාරේ ඔයා ඇතුළත් කරන්න වෙනවා සාමාන්‍යයෙන් 100 words වචන 100 you can get 10 marks. You can get 10 marks. Graphs. හරි අනිවාර්යෙන් O level exam එකේ මේ දේවල් ටික එනවා. ඔය පොත පිටු 80 පොතක් වුණාට මාර වටිනවා. ලකුණු 35ක් ගන්න සරු ගන්නනවා. ඊළඟ දේ පුතා අවසාන වශයෙන් අපි ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේකත් ඔයාට එනවා. පළවෙනි පේපර් එක තුල එනවා short paragraph. කෙටි ඡේදයක්. short paragraph and ඒ වගේම තමයි O level paper එකේ අවසාන question එක මොකක්ද දෙවෙනි paper එකේ අවසාන question එක Essay. මොකක්ද yes essay එක හරි මේ දෙකත් පුරුදු පුහුණු වෙන්න ඕනේ short paragraph and essay short paragraph කියලා කියන්නේ කෙටි ඡේදයක් ලියන්න සහ රචනාව මතක තියාගන්න short paragraph එක කෙටි ඡේදය වචන 50ක් 60ක් වගේ ප්‍රමාණයෙන් ලියන්න වෙන්නේ පුතා ලකුණු 5ක් ලැබෙනවා you can get 5 marks ඒ වගේම essay එක වචන 200ක විතර essay එකක් ලියන්න වෙනවා ඔයාට ඒ වගේම ලකුණු 15 marks you can get. O level exam එකම target කරලා මේ අද දවසේ වැට් ටික සිද්ධ වෙනවා. හරි. මෙන්න පේනවා. O level exam එක තමයි අපිට ඒකක් ගන්න එක තමයි target එක. writing part එක ලකුණු 35ක් ගන්න මේ දේවල් ටික ඉගෙන ගන්න. නැවත හොඳින් බලා ගන්න පුතාලා. අනිවාර්යයෙන්ම letter writing පුරුදු වෙන්න ඕනේ. ලකුණු 10ක ප්‍රශ්නයක්. notice දැන්වීමක් 5 marks. note එකක් 5 marks. Graphs ප්‍රස්ථාර පැහැදිලි කරන්න ලකුණු 10ක්. Short paragraph and essay කෙටි ඡේදයක් හරි එහෙම නැත්නම් අපිට තව රචනාවක් අනිවාර්යයෙන්ම ලියන්නත් වෙනවා. right. දැන් මේමයි පුතාට මම කිව්වා මුලින්ම writing part එකට ලකුණු 35යි ගන්න පුළුවන් කියලා. හැබැයි දැන් මේ ඔක්කොම marks ටික එකතු කරොත් එහෙම ලකුණු 50ක් විතර ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? මේ ඔක්කොම writing part එක යටතේ ආවට ඔයාට paper එකේදී මේවා තෝරා ගැනීමක් කරන්න පුළුවන් වෙනවා. හරි you can select some of them. මේ වගේ තෝරලා ලියන්න තියෙනවා. හැබැයි අපි class එකේදී ඔක්කොම සාකච්ඡා කරමු. මෙන්න මෙහෙමයි තෝරා ගැනීම කරන්න තියෙන්නේ. හොඳට අහගන්න. O level paper එකේ පුතාට letter එකක් එනවා. එහෙම නැත්නම් graph එකක්. සමහර papers වල දෙනවා letter එකක් එහෙම නැත්නම් graph එකක්. මේ දෙකෙන් එකක් තෝරලා ලියන්න පුළුවන්. ඔයාලට letters හොඳට ලියන්න පුළුවන් නම් letter එක තෝරා ගන්න පුළුවන්. එහෙම නැත්නම් graph එක ප්‍රස්ථාරයේ පැහැදිලි කරන්න පුළුවන්. මේ සමාන ලකුණු තියෙන්නේ. මේකටත් ලකුණු 10යි මේකටත් ලකුණු 10යි. ගොඩක් papers වල මේ දෙකෙන් දෙකම දෙනවා මේ දෙකෙන් එකක් පුතාට කැමති එකක් ලියන්න තියෙනවා. තේරුණාද? තෝරා ගැනීමක් කරන්න. ඒ වගේම තමයි තවත් සමහර අවුරුදු වල notes notices හරි මේ දෙකනොත් ලකුණු 5 දෙන්නේ ඔයාට කැමති එකක් තෝරගන්නයි එන්නේ හැබැයි මෙහෙමයි සමහර අවුරුදු වල තෝරා ගැනීමක් කරන්න දෙන්නේ නැහැ සමහර ලාවට note එක ලියන්න එනවා notice එක ලියන්න එකක් විතරක් දෙනවා සමහර අවුරුදු වල තෝරා ගැනීමක් කරන්න පුළුවන් හරි නමුත් අපි දෙකටම ලෑස්ති වෙන්න හැබැයි අනිවාර්යෙන් මෙන්න මේ ලකුණු 5 ගන්න short paragraph එකක් ලියන්න එනවා අනිවාර්යයි ඒක අනිත් එක තමයි essay එකක් අනිවාර්යෙන්ම ලියන්න එනවා මෙන්න මේ essay එක ගත්තාම සමහර අවුරුදු වල මෙහෙමත් වෙනවා essay එකක් ලියන්න දෙන්නත් පුළුවන් සමහර ලාවට story එකක් ලියන්නත් දෙනවා හැබැයි essay එකකුත් අනිවාර්යෙන්ම තියෙනවා මේක වරදින්නේ නැහැ essay එකක් ලියන්න බෑ කියලා හිතනවා ඔයාලට story එකක් දෙනවා හදන්න story එක චූටි කොටසක් දෙනවා
once upon a time there was a palm එකමත් එක කාලෙක there was a poor palm දුප්පත් ගොවියෙක් හිටියා. ඊටු ටික ඔයාට ලියන්න. හරි. එහෙම නැත්නම් ඉසේ එකක් දෙනවා. එහෙම නැත්නම් ඔයාට දෙනවා ඩයලොග් එකක් හදන්න. හරි තෝරගන්න පුළුවන්. හැබැයි ඉසේ එක අනිවාර්යයෙන්ම තියෙනවා. ඉසේ එක ලියන්න බැයි නම් තමයි ස්ටෝරි එකක් හරි ඩයලොග් එකක්. ඩයලොග් එකෙත් කරන්නේ කොටස් දෙකක් විතර දෙනවා. hello good morning how are you where are you going early in the morning I am going to town කියලා වගේ කොටසක් දෙනවා. ඊටු ටික හදලා ලියන්න ඔයාට ඉතින් තේරුණාද? ඔන්න ඔය ආකාරයෙන් තමයි එන්නේ. ඊටු පුතා මතක තියාගන්න. letter එකයි graph එකයි. හරි මේ දෙකෙන් තෝරා ගැනීමක් කරන්න පුළුවන්. එතකොට එතනින් ලකුණු 10ක් ඔයාට එනවා. මේ දෙකම තෝරා ගැනීමක් කරන්න එයි. එක්ක නෝට් එකක් එක්ක නෝටිස් එකක් විතරක් දෙන්නත් පුළුවන්. එතකොට ලකුණු 5ක් එනවා 15යි. ඊට පස්සේ ෂෝට් පැරග්‍රාෆ් එක අනිවාර්යයි ලකුණු 5යි 20යි. එසේ එකට ලකුණු 15යි 20යි 15යි 35යි. ඔන්න writing part එකට ලකුණු 35 හැදෙන විදිහ. පැහැදිලිද? can you understand? තේරුම් ගත්තද? Yes, sir. Yes, sir. එතකොට මෙහෙමයි. අපි දැන් පිටු 80 පොතක් ගත්තානේ. පිටු 80 පොත පුතා කොටස් 5කට බෙදා ගන්න ඕනේ. ඉතා පිළිවෙලට. ඒ කියන්නේ මෙහෙමයි. පළවෙනි පිටු 15 අපි letter writing ඉගෙන ගන්නවා. ඒකට පිටු 15ක් වෙන් කරගන්න ඕනනම් මාතෘකාව ලියාගන්න letters කියලා. ඊළඟ පිටු 15 notices අධ්‍යයනය කරනවා. ඒකටත් පිටු 15යි. හරි. ඊට පස්සේ notes පිටු 15ක අපි notes උත් ඉගෙන ගන්නවා. ඊට පස්සේ තවත් පිටු 15ක graphs ඉගෙන ගන්නවා. ප්‍රස්ථාර ඊටු අවසාන ඊටු 15යි 35යි 60යි අපිට 20ක් 18ක් විතර ඉතුරු වෙලා තියෙනවා. ඒකේ short paragraph essay ඉතුරු පිටු ටිකේ rest හරි ඉතිරි පිටු ටික තේරුණාද? අද පටන් ගන්නවා පළවෙනි පිටු 15 letter writing කියන කොටස. හරි මේ පළවෙනි පිටු 15 තුලම වෙන මුකුත් ලියන්නේ letters ටික පිළිවෙලට ඉගෙන ගන්න. ඊළඟ පිටු 15 notices ඊට පස්සේ notes ඔය විදිහට පුතා පොත පිළිවෙලට වෙන් කරගන්න. මාර පිළිවෙලට පැහැදිලිව වැට් ටික සිද්ධ වෙනවා. අල තිනවා O level paper එකේ සිංහලෙන් examples දෙනවද කියලා නෑ. සිංහල අකුරක්වත් නෑ පුතා. හරි. right. එහෙනම් අපි start කරමු letter writing part එක. ඔයාගේ ලකුණු 10 සහතික කරගන්න පුළුවන්. ඔයා letter writing එක පුතා හරියටම ඉගෙන ගත්තොත්. අද ක්ලාස් එකට අලුතෙන් සම්බන්ධ වෙච්ච අයත් ඉන්නවා. ඒ අයත් හරියටම ඉගෙන ගන්න. පරණමයි ක්ලාස් එකට ආපු අය දන්නවා මම කොහොමද ගන්නන්නේ. හරි. මයි ක්‍රමවේදය දන්නවා. හරියටම අපි හැමෝම එකතු වෙලා letter writing එකක් අලුත්ම විදියකට නිවැරදිව ලියන්න ඉගෙන ගමු. right. පුතා ඔයා ලියා ගන්න පළවෙනි මාතෘකාව letter writing කියලා. එහෙම නැත්නම් writing letters කියලා ලියා ගන්න. ලියාගමු අපි. පළවෙනි පිටු 15 තුල පටන් ගන්න ඕන writing letters living ලිපි ලිවීම. හොඳට අහගන්න. මට අවශ්‍යතාවයේ තියෙන්නේ ලකුණු 5ක් 10ක් ගන්න ළමයා වුණත් ඉංග්‍රීසි වලට ෆේල් වෙන්න ඉන්න කෙනාටවත් මේ ටික හරියට ඉගෙන ගත්තොත් පාස් වෙන්න පුළුවන් විභාගෙ. හරි. හැම කෙනාම ගොඩ යන්න පුළුවන් විදිහට උගන්වනවා. සිංහලෙනුත් එක්ක සියල්ල කියලා දෙනවා. පාඩම අවසානයේ බලන්න. හරි. ඔය අද දවස් තුල කොච්චර දේවල් පුතා ඉගෙන ගත්තද කියලා. එකිනෙක හදනවා CR පොතක්ද ගන්න ඕනේ කියලා. CR පොතක් අවශ්‍ය නැහැ. ගත්තනම් කමක් නැහැ. ඒ CR පොත් තියන්න. ඒකේ පැටික් කරන්න පිටු 15 ඒකෙත් වෙන් කරගන්න. පොඩි පොතකුත් ඇති. හරි. ලියා ගන්න පුතා මාතෘකාව එහෙනම් today at first we are going to discuss writing letters. ලිපි ලිවීමයි ආරම්භ කරන්නේ. writing letters. ලියා ගන්න සිංහල meaning එක ලිපි ලිවීම. එමෙතන ලියුම් ලිවීම. 10 marks O level exam එකේ ගත්ත හැකි වෙයි. හරි පළවෙනි පිටු 15 අපි හතරක් බෙදලා ඊටු ටික අවසාන ටික ෂෝට් පැරග්‍රාෆ් essay විදියටයි වෙන් කරගත්තේ. පළවෙනි පිටු 15 තුල තමයි දැන් අධ්‍යයනය කරන්න යන්නේ writing letters. හරි. පුතා එතකොට
දැන් පළවෙනි පිටු 15 කියන්නේ මේ දෙපැත්තම ගන්න පිටු දෙකක් මේ කොළ දෙක මේ දෙපැත්තක් විදියට හරි. කොළේ නම් මෙහෙම කියනවා නම් ඔයාගේ පොතේ පිටු හරි මෙහෙම 15ක් ගන්න එපා හරි. මේ දෙපැත්තම 1 2 කියලා වෙන් කරන් 3 4 ඒ විදියට. තේරෙනවද? right. පුතා එතකොට අපි දැන් writing letters කියන මාතෘකාව ගත්තාම හොඳට අහගන්න. මට කියන්න ඔයා දැනගෙන ඉගෙනගෙන තියෙන විදියට there are mainly two kinds of letters. ලියුම් අපිට ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට හඳුනා ගන්න පුළුවන්. Can you name them? Personal letters, official letters. All right, very good. Puta, when it comes to the topic letters කියන මාතෘකාව ගත්තාම there are mainly two kinds of letters. ලියුම් ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට හඳුනා ගන්න. එකක් තමයි informal letters කියලා ගන්නවා. informal letters කියලා ගන්නවා. අනිත් එක formal letters කියලා ගන්නවා. හරි informal letters කියලා තියෙනවා. අනිත් එක තමයි පුතේ formal letters කියලා තියෙනවා. ලියන්න එපා අහගන්න. මට කියන්නේ informal letters කියලා කියන්නේ මොනවද? What do we mean by informal letters? ඔව් පුද්ගලික ලිපි. ඔව් පුද්ගලික ලිපි. Personal letters. පෞද්ගලික ලිපිවලට පෞද්ගලික ලිපිවලට ඒ වගේම තමයි formal letters කියලා જાතියකුත් තියෙනවා. රාජකාරී ලිපි. රාජකාරී ලිපි. formal letters වලට කියනවා official letters කියලා. official letters කියලා කියනවා. ඒ කියලා කියන්නේ formal letters. ඒකට අපි සිංහල තේරුම ගන්නෙ රාජකාරී ලිපි. රාජකාරී ලිපි. රාජකාරී මට්ටමේ ලියන ලිපි. එහෙනම් වර්ග දෙකයි letter writing. අපි මේ දෙකම ස්ටඩි කරනවා. informal letters, formal letters. වචනේ මතකයි ඔයාලට. informal letters කියන්නේ පෞද්ගලික ලිපි. formal letters කියලා කියන්නේ රාජකාරී ලිපි. මට පුතා කියන්න to whom should we write down informal letters? අපි කාටද සාමාන්‍යයෙන් informal letters ලියන්නේ? ඔව් Friends, නෑදෑයොන්ට. friends, neighbors. yes, we can write down informal letters to friends. යාළුවන්ට ලියන්න පුළුවන්. ඒ වගේම තමයි පිටරට ඉන්න යාළුවන්ට pen friends Neighbor. right. ඒ වගේම විශේෂයෙන් අපි Family members. නෑදෑයොන්ට Relatives. relations වලට ලියන්න පුළුවන්. හරි. ඒ වගේම තව අපිට ලියන්න පුළුවන් ඔයාගේ ඔව්. තව අපිට ලියන්න පුළුවන් family members ලට පවුලේ සමාජිකයන්ට. හරි. හැබැයි පවුලේ සමාජිකයන්ට කියන්නේ මෙහෙමයි. ගෙදර ඔයත් ඉන්නවනම් ආයේ ගෙදර අයට ලියුම් ලියන්න ඕනේ නැහැ. හරි. කට ඇරලා කතා කරලා කියන්න පුළුවන්. හරි. ගෙදර තාත්තා ඉන්නවනම් ආයේ තාත්තට මොනවාරි දෙයක් කියන්න ඕන නම් මේ පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා මුද්‍රයක් ගහලා එහෙම ලියුම් දෙන්න ඕනේ නැහැ. තාත්තට එතන හරහා එවන්න ඕනේ නැහැ කියන්න පුළුවන්. මම කියන්නේ මෙහෙම හිතන්න. ඔයා කොහේ හරි ගෙදරින් පිට ජීවත් වෙන්නේ. කැම්පස් එකට යන්න උනා ඊට පස්සේ බෝඩින් එක තමයි ඉන්නේ. හරි. අන්න ඒ වගේ අවස්ථාවක ගෙදර ආයට ලියුමක් ලියන්නොත් අන්න එහෙම ලියන්න පුළුවන් අපි. family members ලට. සරලවම කිව්වොත් එහෙම ඔයාට තව ලියන්න පුළුවන් informal letters පුතේ non guys. ඔයා හොඳින් දන්න අයට. ඔයා පෞද්ගලික හොඳට අඳුරන අයට. අපි යාට කියමු non guys කියලා. no කියන දන්නවනේ. non guys. දන්න අයට ලියන්න පුළුවන්. තේරුණාද? informal letter එකක් අපි ලියනවා friends ලට, pen friends ලට, ඒ වගේම relations ලට, නෑදෑයොන්ට, family members සමාජිකයොන්ට. හරි. non guys දන්න. ඒ වගේම මට පුතාලා පැහැදිලිව කියන්න වෙනම් to whom should we write down formal letters? අපි රාජකාරී ලිපි කාටද ලියන්නේ? ඔව්. අපි රාජකාරී ලිපි ලියන්නේ කාටද? ආයතනවල. Managers. ඔෆිසර්ස් වලට ලියන්න පුළුවන්. අපි ගත්තොත් එහෙනම් ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ලියුමක් ලියන්න කියනවා. ඔයා informal letter එකක් කියලා හරියන්නේ නැහැ පුතා. හරි? හොඳට අහගන්න. You should write down a formal letter. ප්‍රින්සිපල්ට ලියන්නේ formal letter. ඔයාට කියනවා ඔයාගේ ඉස්කෝලේ බුක් ෂොප් එකේ ඔයාගේ ඉස්කෝලේ ලයිබ්‍රරි එකට පොත් වගේක් අවශ්‍යයි. සරසවි බුක් ෂොප් එකේ මැනේජර්ට ලියුමක් ලියන්න. සරසවි බුක් ෂොප් එකේ මැනේජර්ගෙන් මෙන්න මේ පොත් තියෙනවද කියලා අහලා ලියුමක් ලියන්න කියලා. ඔයා ලියන්න ඕනේ formal එකක්ද informal එකක්ද? Formal letter. ආයතනයක මැනේජර් Formal එක. formal letter එකක් වෙන්න ඕනේ කළමනාකරු කෙනෙක්ට ලියනවා. O level paper එකේදී
පුතාට ප්‍රශ්නයක් තමයි දෙන්නේ මේ ලියුම ලියන්න කියලා. ඒ කියන්නේ ප්‍රශ්නයක් දෙනවා කියන්නේ ඒකේ සඳහන් කරන්නේ මේ ප්‍රශ්නය තුල whether you should write down formal or informal. ඔයා ප්‍රශ්නේ කියවලා තේරුම් ගන්න ඕනේ. ඒ ප්‍රශ්නය තුල දෙන්නේ නැහැ ඔයා formal letter එකක්ද ලියන්න ඕනේ, informal letter එකක්ද ලියන්න ඕනේ කියලා. ප්‍රශ්නේ කියවද්දි සරසයි බුක් ෂොප් එකේ මැනේජර් පොත් වගේක් ඉල්ලලා ලියන්න කියලා ඔයා මේ ප්‍රශ්නේ කියවද්දි තේරුම් ගන්නවා මේක නම් formal letter එකක් මැනේජර් කෙනෙක්ට ලියන්න. හරි. ඒ වගේම තව ආයතනයක අධ්‍යක්ෂක කෙනෙක්ට, ඩිරෙක්ටර් කෙනෙක් ඔයාට ලියන්න වෙන්නේ formal letter එක. තේරුණාද? එහෙනම් අපි සාමාන්‍ය informal letters ලියන්නේ මේ අයට, formal letters ලියන්නේ මේ. right. පැහැදිලි. ඔයා writing letters කියලා මාතෘකාව ලියාගත්තා. ඊට යටින් පුතා මෙන්න මේ වාක්‍යය ලියා ගන්න. ඊට පස්සේ අපි මේක ලියාගමු. ලියා ගන්න writing letters කියලා ලියාගත්තා. තරුවක් දාලා මේව ලියා ගන්න. වල්ගා තරුවක් හරි කමක් නැහැ, කැමති ඕන තරුවක් දා ගන්න. හරි. there are mainly two kinds of letters. 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 කියවෙන්නේ ප්‍රධාන වශයෙන් ලියුම් වර්ග දෙකක් පවතී කියන එක. highlight කරගන්න පුතා two kinds කියන වචනේ. two kinds කියන වචනේ. මේ මුල ඉඳලා හරියටම උගන්වන්න. two kinds කියන වචනේ highlight කරගන්න. ප්‍රධාන වශයෙන් ලියුම් වර්ග දෙකක් පවතී කියන එකයි තේරුම. ඊට පස්සේ letters කියලා ලියාගෙන කොටස් දෙකකට බෙදා ගන්න පැහැදිලිව informal letters, formal letters කියලා කොටස් දෙකකට බෙදා ගන්න. informal letters, formal letters කියලා. right. informal letters, formal letters කියලා කොටස් දෙකකට බෙදා ගන්න. උතේ informal letters කියලා කියන්නේ පෞද්ගලික ලිපි. formal letters කියන්නේ රාජකාරී ලිපි. informal letters කියන්නේ පෞද්ගලික ලිපි. formal letters කියන්නේ රාජකාරී ලිපි. ඊට යටින් ලියාගන්න informal letters අපි කාටද ලියන්නේ කියලා. friends කියලා කියන්නේ මිතුරන්ට ලියන්න පුළුවන් යාළුවන්ට. pen friends කියලා කියන්නේ පෑණි මිතුරන් කියලා අපි කියනවා පිටරට ඉන්න යාළුවන්ට. relations නෑදෑයින්ට ලියන්න පුළුවන්. family members පවුලේ සමාජිකයන්ට ලියන්න පුළුවන්. ඔයා ගෙදර ඈතක ඔයා හරි ඉන්නවා නම් ගෙදර නැතු. non guys ඔයා හොඳින් දන්න අයට, හොඳින් පෞද්ගලිකව හඳුන්වන අයට. non guys. ඒ වගේම formal letters කියන්නේ රාජකාරී ලිපි. ලියනවා principal රාජකාරී ලිපියක් ලියන්නේ විදුහල්පතිතුමාට. principal කියදී පුතේ PLE නෙමෙයි PAL. manager කියන්නේ කළමනාකරු. ආයතනයක කළමනාකරු කෙනෙක්ට ලියන්න පුළුවන්. ඒ වගේම director අධ්‍යක්ෂක. ආයතනයක අධ්‍යක්ෂක කෙනෙක්ට ලියන්න. පැහැදිලිව ලියා ගන්න. මට finish කියලා message එකක් දාන්න ලියලා ඉවරයි. right. අපි හරි පිළිවෙලට මුලේ නම් පුතේ ඉගෙනගෙන යමු. හොඳයි ගොඩක් අය ලියලා ඉවරයි. letters වර්ග දෙකයි. informal letters, formal letters. informal letters කියන්නේ පෞද්ගලික ලිපි. formal letters කියන්නේ රාජකාරී ලිපි. පෞද්ගලික ලිපි අපි ලියනවා friends, pen friends, relations, family members.
non guys දන්න අය. formal letters දෙනවා principal, manager, director. හරි. ඉගෙන ගන්න අවශ්‍යතාවය තියෙන තව යාළුවෝ ඉන්නවා නම් ඔය link එක යවන්න. මොකද අද එච්චර හොඳට උගන්වනවා මේ පාඩම. O level exam එකේදී ලකුණු 10ක් let writing වලට ගත්තා. pen pens කියන්නේ පුතේ පෑනේ මිතුරන් මැසේජ් එකක් දාලා තියෙන එක්කෙනෙක් පිට රට ඉන්න යාළුවෝ. හරි. මම හිතනවා ලියා ගන්න ඇති. ලියා ගන්න ඇති. ඔව්. ඩිරෙක්ටර් කියන එකේ තේරුම මොකද්ද සර්? ඩිරෙක්ටර් කියන්නේ අධ්‍යක්ෂක. ආයතනයක අධ්‍යක්ෂක තමයි ඩිරෙක්ටර් කියලා කියන්නේ. හරි සර්. right. පුතා එහෙනම් letters වර්ග දෙකයි. informal letters, formal letters. අද අපි නිවැරදිව සාකච්ඡා කරමු. හරියටම මුලින් ඉඳලා සාකච්ඡා කරමු. informal letter එකක් කොහොමද ලියන්නේ? right. මේට යටින් හරි. එමෙතන එහා පිටුවේ ඊට නැත්තම් ලියා ගන්න ප්‍රධාන මාතෘකාවක් වශයෙන් informal letters කිය. informal letters කියලා ලියන්න. බලමු පෞද්ගලික ලිපි අපි කොහොමද ලියන්නේ? හරියටම කියලා දෙනවා ස්ට්‍රක්චර් එක, ෆෝමැට් එක, ලියන ආකාරය සියල්ල. informal letters. හරි. පුතා මාතෘකාව ලියාගත්තා ඔයා informal letters කියලා. පෞද්ගලික ලිපි. අපි මුලින්ම බලමු හොඳට අහගන්න. informal letter එකක් ලියන්න භාවිතා කරන ෆෝමැට් එක මොකක්ද කියලා. ආකෘතිය. යටින් informal letters කියලා ලියපු තැන යටින් sub topic එකක්. අනුමාතෘකාවක් ලියා ගන්න පැහැදිලිව. format of the informal letter. Format of the informal letter. පෞද්ගලික ලිපි කියන මාතෘකාව යටතේ sub topic එකක් ලියා ගන්න පැහැදිලිව. format of the informal letter. format of the informal letter. පුතේ format කියලා කියන්නේ මොකක්ද? ආකෘතිය කියලා කියන්නේ. එහෙනම් අපි මෙතන ඉගෙන ගන්න යන්නේ පෞද්ගලික ලිපියක ආකෘතිය. පෞද්ගලික ලිපියක ආකෘතිය. format එක. කොහොමද අපි මේ formal letter එකක් ලියන්නේ කියලා. right. ඒ වගේම තමයි පුතාලා අද අලුතෙන්ම සම්බන්ධ වෙලා ඉන්නවා මම හිතනවා ක්ලාස් එකට ළමයි කීප දෙනෙක්. ඒ අය දිගටම ක්ලාස් එකට එන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම මගේ WhatsApp group එකට add වෙන්න ඕනේ. ඒකත් සර් මතක් කරන්නම්. විදුල ඉංග්‍රීසි ක්ලාස් කියලා WhatsApp group එකක් හදලා තියෙනවා. රතුගම සර්ගේ group එක නෙමෙයි, පොදු එක නෙමෙයි, වෙන එකක්. ඒකට ඔයාගේ නමයි grade 10 කියලායි. සර්ගේ නම්බර් එක දන්නවා 119 එහෙම නෙමෙයි. මෙන්න මේ නම්බර් එකට WhatsApp වලින් මැසේජ් එකක් එවන්න ඕනේ. හරි. අලුතෙන්ම ක්ලාස් එකට ජොයින් වෙච්ච අය දිගටම ක්ලාස් එකට එන්න බලාපොරොත්තු වෙනවා. නමයි grade 10 කියලායි මෙන්න මේ නම්බර් එකට WhatsApp වලින් මැසේජ් එකක් එවන්න. හරි. පුතා අපි එහෙනම් දැන් ඉගෙන ගන්න යන්නේ informal letters අපි ලියන්න භාවිතා කරන format එක මොකක්ද කියලා. ආකෘතිය. හරි. අද මම ඔයාලට කියලා දෙනවා මේ ආකෘතිය කියලා දුන්නට පස්සේ අපි කොහොමද informal letter එක ආරම්භය ගන්න. අපි කොහොමද informal letter එක සතුට පළ කරන්නේ. අපි කොහොමද informal letter එක මේ ලියුම ලියන එකේ අරමුණ ප්‍රකාශ කරන්නේ. මම ඔයාලට ලස්සන වාක්‍ය වලින් ඕවා කියලා දෙන්න. ලස්සන වාක්‍ය වලින් කියලා දෙන්න. හරි. අපි මුලින්ම පුතා format එක බලමු. format of the informal letter. ආකෘතිය කොහොමද වෙන්නේ? මෙහෙමයි. සර් ඔව් කියන්න. පිටු කීයේ පොතක්ද ගන්න කිව්වේ? පිටු 80 පොතා. පිටු 80 පොතා. හරි සර්. මෙන්න පුතා ඔයා හිතන්නේ ලියන්න යන්නේ මෙන්න මේකේ තමයි informal letter එක. හරි. informal letter එක මේකේ ලියන්න යන්නේ.
එතකොට මට කියන්න ඉස්සර නම් චුට්ටක් අමාරුයි මේ letter writing. හරි. සමහර letters ලියද්දී formal letters එහෙම ලියද්දී අපි ලියනවනේ senders address receivers address යවන්නාගේ ලිපිනේ ලබන්නාගේ ලිපිනේ ඉස්සර අපි letter writing ලියද්දී සමහර address වමෙන් ලියනවා. තව ඒවා දකුණෙන් ලියනවා. ආමන්ත්‍රණයේ වමෙන් ලියනවා. අවසාන කරද්දී අර yours කියලා දාලා දකුණෙන් ලියනවා. එහෙම තමයි ඉස්සර ලියුවේ. දැන් නමුත් ඔයාට හරියම ලේසි. ඔය හැම එකක්ම වම් පැත්තෙන් තමයි අලුත් ක්‍රමයට ලියන්නේ. යවන්නගේ ලිපිනේ, ලබන්නගේ ලිපිනේ, ආමන්ත්‍රණේ, සමුගැනීම අවසන් කරන අර සමුගැනීම අපි දාන්න. හරි. අන්නේ සියල්ල වම් පැත්තේ. මතක තියාගන්න ලේසි ඔයාට. හරි. අපි දැන් පෞද්ගලික ලිපියක ආකෘතිය බලමු. පුතා, ඔයා මුලින්ම ලියන්න ඕනේ මොකද්ද වම් පැත්තේ උඩින්ම? informal letter එකක් ලියනවා නම් ඔයා උඩින්ම ලියන්න. ඔව්. senders address. යවන්නාගේ ලිපිනේ. ඔයා ලිපියක් ලියනවා නම් ඔයාගේ address එක ලියාගන්න. senders address ලියනවා මුලින්. ඒ කියන්නේ යවන්නාගේ ලිපිනේ. මෙහෙම අංක එක දාලා. senders සර් මට මුල් ටික මගහැරුණා සර්. වෙනම පිටුපස්සේ පොතක් ගන්න ඕනේද රයිටින් වලට? ඔව් පිටුපස්සේ පොතක තමයි පුතේ ලියන්නේ. මෙතන ඉඳන් ලියා ගන්න. හරි. රෙකෝඩින් එක චුට්ටක් බලන්න මුල ටික. මේ පෞද්ගලික ලිපියක් ලියන විදිය කියලා දෙන්න. හරි සර්. senders address යවන්නාගේ ලිපිනේ ලියුවා. හරි. ඒකම කිසිම රූලක් මුකුත් අතාරින්නේ නැහැ පුතා. ඒකටම සම්බන්ධ කරලා එතනම ඔයා ලියන්න ඕනේ. ඔයා ලියුම ලියන දින date එක ලියා ගන්න. එතනමයි ලියන්නේ. හරි. second one is you should write down the date. දින ලියන්න. ඊට පස්සේ රූලක් ඇරලා මොකද්ද ඊළඟට ලියන්න තියෙන්නේ? ඊට පස්සේ මොකද්ද ලියන්නේ? The next one is you should write down designation and address. ඔව් salutation එක පුතේ. පෞද්ගලික ලිපි වල හොඳට මතක තියාගන්න යවන්නාගේ ලිපිනේ පමණයි ලියන්නේ. ලබන්නාගේ ඒවා ලියන්නේ නැහැ. senders address ඔයා ලියුමක් ලියනවා නම් ඔයාගේ address එක පමණයි ලියන්නේ. ඊට පස්සේ දිනේ දාන salutation එක ආමන්ත්‍රණය ලියන්න. තුන්වෙනි එක salutation. උදාට ලියන්න පුළුවන් dear Kamal, dear Amal, dear Raman, my dear lovely Ishita. හරි ඔය ඕනේ මොනවා හරි එකක් ලියන්න. හරි ආමන්ත්‍රණය කරන විදිහ. my dear එහෙනම් my dear lovely හරි දාලා එක්ක dear කියලා විතරක් දාලා කැමති විදියට. හරි. තුන්වෙනි එකට salutation එක. ඊට පස්සේ රූල් මුකුත් අරින්නේ නැහැ. salutation එක ලියුව තැන යටින් ඔයා ලියන්න පටන් ගන්න ඕනේ මොකක්ද? body of letter. Very good. Yes. Body of the letter. Hari. Body of the mana body the body of the letter. Hari. ලියුමේ ලියන කොටස ඔයා. හරි. body of the letter. ලියුමේ ලියන කොටස. ඔයාට paper එකේ මොකද්ද ලියන්නේ කියලා දෙන කාරණාව අනේ සියල්ල මෙන්න මෙතනයි ලියන්නේ. body of the letter. හරි. මේක ලියා ගන්න ඕනේ මාත් එක්කම දැන්. මාත් එක්කම ලියා ගන්න හරි. ලියා ගන්න ඕනේ නේද මාත් එක්කම? ඔව් සර්. ඔව් සර්. ඔව් ලියා ගන්න හරි. senders ලියුවා. ඊට පස්සේ පුතා date එක ලියුවා. ඊට පස්සේ salutation එක ආමන්ත්‍රණය ලියුවා. ඊට පස්සේ body of the letter ලියුමේ ඔයා ලියන කාරණාව විස්තර ටික ඒ ටික ලියලා අවසානෙටම ඔයා නැවතත් වම් පැත්තෙන්ම හරි ලියනවා. අපි ඒකට කියනවා leave taking කියලා. leave taking. leave taking කියලා කියන්නේ සමු ගැනීම. ඔයා අවසාන කරනවා අර yours faithfully, yours sincerely, yours obediently. ඔය විදිහට. මොකක්ද? රූලක් අත. රැහෙන්නේ කියන එක මොකද්ද? රූලක් අත. ඔව් ඕනේ රූලක් කරින්න අවශ්‍යත් නැහැ. එපා රූලක් කරින්න එපා මේක ඉන්ටර්නෙට් එකේ ලිව්වා. ඒ අවසාන වාක්‍යයේ ෆුල් ස්ටොප් එකක් තියලා එතනම ලියන්න. leave taking එක.
not needed to put a space. මේකටම සමාන කරලා ලියන්න. right. එතකොට මෙහෙමයි වෙන්න ඕනේ. මෙන්න බලා ගන්න සිංහල තේරුම අවශ්‍ය නම් පුතා ලියා ගන්න. උඩින් මේ ඇඩ්‍රස් එක ඔයාගේ ලිපිනේ. ඔයා ලියනවා. ඔයාගේ ඇඩ්‍රස් එක ලියනවා. RM සුනිල් ජයවීර කොමාවක් දාන්න. බැල්ලපිටිය කොමා හොරණ full stop. ඇඩ්‍රස් එක ලියද්දි ප්‍රධාන නගරයේනේ අවසානට ලියන්නේ. අපි හිතමු හොරණ කියලා. එතන full stop එකකුයි තියන්නේ. අනිත් ඇඩ්‍රස් එකෙන් එන උඩ කොටස ඔය number 75 හරි බැල්ලපිටිය කොමා 9 හරි number 7 RM ජයවීර කොමා number 75 කොමා හරි බැල්ලපිටිය කොමා ඊට පස්සේ හොරණ කියලා full stop එකක් කියනවා. ඒ කොමා සීම හරියට දාන්න. senders address කියලා කියන්නේ යවන්නාගේ ලිපිය. යවන්නාගේ ලිපිනේ. ඔයාගේ address එක ඔයා ලියුම ලියනවා. ඊට පස්සේ රූලක් අරින්නේ නැහැ. එතනම සම්බන්ධ කරලා පුතා දිනේ ලියන. date එක. ඉංග්‍රීසි ක්‍රමයට කොහොමද දිනේ ලියන්නේ? 2021 7/3 කියලා ලියන්නේ නැහැ. අනිත් පැත්තට ලියන්න ඕනේ නේ. කොහොමද? 3rd 7th 2021. ඒවා මතක තියාගන්න. මුලින්ම අද කවදද කියලා ලියුවා මාසේ අවුරුද්ද. ලියලා date එක ගාවත් මෙන්න full stop එකක් තියන්න. ඊට පස්සේ පුතා රූලක් අරින්න ඕනේ. මෙතන ස්පේස් එකක් එනවා. salutation එක ලියනවා. salutation එක කියලා කියන්නේ ආමන්ත්‍රණය. ආමන්ත්‍රණය. ඔයා ලියන්න dear friend, dear Sunil, dear Raman ඕන එක. කැමති එකක් ලියන්න. ආමන්ත්‍රණය. ඊට පස්සේ body of the letter සම්පූර්ණ විස්තරය. සම්පූර්ණ විස්තරය. ඔයා ලියන කාරණාව ඇතුළත් කළේ සම්පූර්ණ විස්තරයයි ලියන්න. මේ salutation එකක් ලියලා මෙතන ස්පේස් එකක් එපා ඈ. හරි එතනම ලියන්න පටන් ගන්න ඕන රූලේ මැදින් පටන් ගත්ත එකයි. හරි රූලේ මැදින් පටන් ගන්න. මෙතන ස්පේස් එකක් ඕනේ නැහැ. ඊට පස්සේ leave taking එක. ඒ කියන්නේ conclusion එක අවසානය කියලා මේකට අපිට කියන්න පුළුවන්. conclusion කියලා අවසානය. අවසානය. leave taking. පුතාලා අවසාන කරද්දි හොඳට මතක තියාගන්න. සමහරව වරද්දනවා මෙන්න මෙහෙම. මෙන්න බලන්න මේකේ වැරද්ද මට කියන්න. ලියන්න එපා. සමහරව ලියනවා your faithfully කියලා දාලා යටින් අස්සම් කරනවා. මොකද්ද වැරද්ද? මොකද්ද වැරද්ද? හොඳට මතක තියාගන්න මේ leave taking එක ඔයා ලියද්දි අවසානයේ ලියද්දි මෙහෙම faithfully sincerely කියලා අවසන් කරනවා නම් your කියලා කියන්න බෑ. yours කියලා s එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ. හරි? your කියන්නේ yours faithfully. yours love කියන්න බෑ. yours මොකද්ද කියන්නේ නේද? lovely කියලා වෙන්න ඕනේ. මෙහෙම yours කියලා s දැම්මොත් අග l y වලින් අවසන් කරා. s නැතුව නම් your faithful, your love කියලා කියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න එක. සර් body of the letter කියන එකෙන් පස්සේ blue token එකට ස්පේස් එකක් තියලාද ලියන්නේ? නෑ මෙතන ස්පේස් නෑ. ස්පේස් ඕනේ නෑ. ඕකේ සර්. ඕනේ නෑ. ස්පේස් දැම්මත් වැරදිද? මොකද පුතා? ස්පේස් තිබ්බත් වැරදිද? yours faithfully කියලා කියන්න ඕනේ. මෙතන ස්පේස් එක තිබ්බොත් වැරදිද කියලා දාන්න. සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනේ නෑ. ඔයා ලිව්වා එලිම දාන්න yours faithfully කියලා දැම්ම කොමාවක් දැම්ම ඔයගේ අස්සන ගෙවුවා. වැරදි කියලා කියන්න බෑ. එහෙම ලකුණු අඩු කරන්නේ නැහැ. එච්චර බලන්නේ නැහැ. නමුත් අවශ්‍ය නැහැ. right. ඕනනම් yours faithfully. එහෙනම් මට කියන්නේ මෙහෙම තිබ්බොත් වැරදි මේ. your sincerely කියලා තියෙනවා. කෙනෙක් කොහොම ලියනවා? මොකද්ද වැරද්ද? නිවැරදි කරන්න. your sincerely කියන්න බෑ. sincerely අනිවාර්යෙන් yours කියලා s එකක් එන්න ඕනේ. yours sincerely කියලා අවසන්.
සර් බොඩි ඔෆ් ද ලෙටර් කියන එක රූල මැද්දෙන් පටන් අරගන්නවද නැත්නම් අර රූල කෙරවලින්? උදේ මුලින්ම පටන් ගත්තත් වැරද්දක් නැහැ. ඔයා ලියන කොටස මැදින් මෙතන පළවෙනි වාක්‍යය පටන් ගත්තත් කමක් නැහැ. හරි body of the letter එක. සර් අන්තිමට සයින් කරන්නත් ඕනේද? ඔව්. අන්තිමට සයින් කරන්නත් ඕනේද ලෙටර් එක අවසානයේදී? ඔව් yours faithfully කියලා දාලා යටින් ඔයාගේ signature එක දාන්න ඕනේ. signature එක දාන්න. අපි letter එකක් ලියමු. එතකොට ඔයාට ඔය ටික example letter එකක් ලියමු. හරියටම අවබෝධ වෙනවා. ඉතින් පළවෙනි වාක්‍ය body of the letter ලියද්දි මැදින් පටන් ගන්න පුළුවන් පළවෙනි වාක්‍යය. ඊට පස්සේ අනිත් ඒවා ලියාගෙන යන්න පුළුවන්. පළවෙනි එක මෙතනින් ස්ටාර්ට් කරන්න පුළුවන් මැදින්. හරි. salutation එකකින් dear Sunil, my dear Sunil. හරි. ඔය විදිහට කැමති දෙයක් ලියන්න dear කියලා දාන්න. හරි. එහෙනම් ඔන්න පුතා this is how we should write down an informal letter. මේක තමයි informal letter එක ආකෘතිය වෙන්නේ. හරි. ඔයාට ආකෘතිය පිළිබඳ අවබෝධයක් තියෙනවද? ඊළඟදී අපි එනවා මෙතනින් පස්සේ ලියුමක ඇතුළත් කළ යුතු කරුණු ටික ඉගෙන ගන්න. මෙන්න වැදගත්ම කොටස හොඳට අහගන්න. හරි? වැදගත්ම කොටස. අපි මෙතනින් පස්සේ දැන් ඔන්න ලියුමේ පෞද්ගලික ලිපියක පුතේ අපි දන්නවා දැන් ෆෝමැට් එක ආකෘතිය කොහොමද වෙන්නේ කියලා. හරි? ලියන ආකෘතිය දන්නවා. ඊට පස්සේ මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ඇඩ්‍රස් එහෙම ලියන්න අවශ්‍ය නැහැ. ඔයා දන්නවා ඇඩ්‍රස් එක ලියා ගන්න ඔයාගේ ඇඩ්‍රස් එක. ඒ වගේම දිනේ ලියා ගන්න දන්නවා. ආමන්ත්‍රණයක් මොනවා හරි dear Sunil, my dear Sunil, dear Raman කැමතියක් දාගන්න. body of the letter ලියුමේ ලියන කොටසේ ඇතුළත් කළ යුතු. එහෙම නැත්නම් හැම letter එකකටම වගේ පොදුවේ භාවිතා කළ හැකි ලස්සන වාක්‍ය. අන්න ඒ ටිකයි දැන් කියලා දෙන්නේ. වැදගත්ම කොටස හොඳට අහගන්න. අයි 11 වසරට ගියත් මෙච්චරයි. 11 වසරේ නෝට් එකත් එක්කම දැම්මම දෙනවා. හරියටම ඉගෙන ගන්න. හරියටම ඉගෙන ගන්න. අහලා බලන්න 11 වසරේ අයියලා අක්කලා ඉන්නවනම් එයාලටත් මෙවමයි ඉගෙනුවේ. හැබැයි පුතාලට මම 10න්ම උගන්වනවා. 10න්ම උගන්වනවා. මට අවශ්‍යතාවයේ තියෙන 11 වසරේ පළවෙනි වාර ඉවර වෙද්දි O level paper එක ලියන මට්ටමට මේ ක්ලාස් එකේ ණය ගියේ. හරි. right ආමන්ත්‍රණයට ලියන්නේ තමන්ගේ නම එහෙම නෙමෙයි. අහනවා එක්කෙනෙක් සර් ආමන්ත්‍රණය ලියන්නේ මගේ නමද කියලා. නෑ නෑ තමන්ගේ නම එහෙම නෙමෙයි ආමන්ත්‍රණය ලියන්නේ. වෙන කෙනෙක්වනේ ආමන්ත්‍රණය කරන්නේ. තමන් තමන්ව ආමන්ත්‍රණය කරගන්නේ. dear myself. හරි. එහෙම නෙමෙයි. ඔයා ආමන්ත්‍රණය කරන්නේ වෙන කෙනෙක්ව. හරි. right. පුතා ඔතන යටින් මෙහෙම ලියා ගන්න. ඔයා ෆෝමැට් එක ලියාගත්තා. ෆෝමැට් එක අපි ලියාගත්ත පැහැදිලිව. එතන යටින් මෙහෙම ලියා ගන්න. මෙතනින් පසුව පැහැදිලිව ලියා ගන්න මේ සිංහලෙන්. මෙතනින් පසුව consider සිංහලෙන් ලියද්දි ඉංග්‍රීසි වචන දාලා ලියන්න මම. consider කියන්නේ මොකද්ද? සලකා බලන්නේ කියන්නේ. consider කියන්නේ සලකා බලන්නේ. මෙතනින් පසුව consider කරන්නේ, ඒ කියන්නේ සලකා බලන්නේ informal letters වල include කළ හැකි. උතේ include කරනවා කියන්නේ මොකක්ද? ඇතුළත් කරන. include කරනවා කියන්නේ ඇතුළත් කරන. ඔව් ඇතුළත් කරනවා. එහෙම නැත්නම් අඩංගු කරනවා. මෙතනින් පසුව consider කරන්නේ informal letters වල include කළ හැකි වාක්‍ය පිළිබඳවයි. මෙන්න වැදගත්ම කොටස මාර ලස්සන වාක්‍ය සෙට් එකක් කියලා දෙනවා. මෙතනින් පසුව consider කරන්නේ informal letters වල include කියන අඩංගු කරනවා කියන්නේ අඩංගු කළ හැකි වාක්‍ය පිළිබඳව. සෝක ලියා ගන්න ඕනද? ඔව් මේක ලියා ගන්න. අර ලියාගත්ත එක යටින් මේක ඉක්මනින් ලියා ගන්න. මෙතනින් පසුව consider කරන්නේ informal letters වල include කළ හැකි
වාක්‍ය පිළිබඳවයි. හරි බලමු පුතේ ඉන්ෆෝමල් ලෙටර් එකක් තුල අපිට අඩංගු කරන්න පුළුවන් වාක්‍ය මොනවද කියලා. ඉතින් මැසේජ් එකක් දාලා තියෙනවා සර් අලුතෙන් ආවේ හැමදාම ඔන්ලයින් ක්ලාස් තියෙනවාද කියලා. ඔව් හැමදාම ඔන්ලයින් ක්ලාස් එක තමයි කරන්නේ. හැබැයි ආයතනයේ පටන් ගත්තාම විදුල ආයතනය තුල විදුල ආයතනයේ ක්ලාස් එකක් කරනවා. ඔන්ලයින් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද ගොඩාක් අයගේ ඉල්ලීමක් තියෙනවා දිගටම ඔන්ලයින් කරන්න කියලා. අපේ මේ පන්තියට කොරණ ප්‍රදේශයේ ළමයි විතරක් නෙමෙයි තව ඈතිනුත් සම්බන්ධ වෙනවා මං ගැන දැනගෙන මේ ළමයින්ගේ නෑදෑ වෙන කට්ටිය පවා බලමු අපි try එකක් දෙමු ඔන්ලයින් එක දිගටම කරන්න. හෙට උදේ ක්ලාස් එක තියෙනවද කියලා අහනවා. ඔව් හෙට උදේ පාන්දර ක්ලාස් එකකුත් තියෙනවා. ග්‍රැමර් ක්ලාස් එක 4 ඉඳන් 6 වෙනකම්. right අද රයිටින් පාර්ට් එක හරියට ඉගෙන ගමු. right පුතා එහෙනම් දැන් ඔන්න මෙතන ඉඳන් බලන්නේ ඔයා ෆෝමැට් එක ඉගෙන ගත්තා. අර අපි ලියුවේ ලෙටර් එකේ body of the letter කියලා ලියන කොටසේ ඇතුළත් කරන්න පුළුවන් වාක්‍ය ටික මොනවද? right එකින් එක අපි ස්ටඩි කරමු. හොඳට බලා ගන්න හොඳට අහගන්න. හරි ලකුණු 10ක් ඔයාට sure O level exam එකේදී හරි එහෙම නැත්නම් term test එකේ එන ලෙටර් එක මීට පෙර ඉගෙන ගත්තේ නැති විදියට ඔන්න දැන් කියලා දෙනවා. හරි. එතකොට මෙහෙමයි අපි body of the letter පුතේ ලියුමේ අර අඩංගු කරනවානේ අපි වාක්‍ය ටික ලියන කොටස තියෙනවානේ. ඒකේ ඔයාට මං කියලා දෙනවා මේ ලියුමේ කොහොමද ආරම්භය ගන්න. body of the letter එක ලියද්දී අපි මොකද්ද පළවෙනි වාක්‍ය වශයෙන් ලියන්නේ? කොහොමද පළවෙනි වාක්‍ය ලියන්නේ? ලිපියේ start එක ගන්නෙ කොහොමද? ඒ වගේම ඔයා ලියුම ලියන purpose එක අරමුණ ප්‍රකාශ කරන්නේ මොන වගේ වාක්‍ය කියලා. හරි. ඔය වගේ ලස්සනට කියලා දෙනවා. right. පළවෙනි එක ලියා ගන්න ලිපියේ start එක කියලා. අංක 1 කියලා දාලා උතන යටින් ලියන්න ලිපියේ start එක. එහෙනම් ලියුමේ start එක. body of the letter කියන කොටසේ පළවෙනි වාක්‍යය ලියන්න. ලිපියේ start එක. right. පුතාලා මට කියන්න අපි කොහොමද ලිපියේ start එක ගන්න? හරි. මම දන්නවා ගොඩාක් ළමයි පටන් ගන්න කෙලින්ම how are you කියලා. how are you කියලාම පටන් ගන්න එපා. O level මට්ටමින් එහෙම ලියලා වැඩක් නැහැ. හරි. අර how are you කියලා මේ ඉංග්‍රීසි මොන්ටිසෝරි වලට යන ළමයිනුත් ලියනවා දැන්. how are you කියලා. එහෙම ලියන්න එපා. අර පේපර් බලන අයට hina යනවා. හරි මේ ළමයා 11 වසරටත් ගිහිල්ලා. දැන් තාම 10. හරි 10 11 දෙකම එකයි. හරි. තාම how are you කියලා පටන් ගන්න. එහෙම how are you කියලා ලියන්නම ඔයාට අවශ්‍ය නැහැ. හරි ඒ කියන්නේ ඔයාට කොහොමද කියන එකනේ අපි වෙන විදියකට ලියමු. වෙන විදියකට ලියමු. හරි. ඔන්න ඔයා address එක ලියලා salutation එක ලියලා දැන් මේ body of the letter එකේ start එක තමයි මේ ගන්න. ලියා ගන්න මම ඔයාට කියලා දෙන්නම්. ඔයාට කොහොමද කියලා ලියන්න අවශ්‍ය නම් මුලටම පුතාට ඒක කියන්න පුළුවන් ආකාර කිහිපයක්. හරි. ඔයා ලියා ගන්න ලිපියේ start එක කියලා ලියාගත්තා. එතන ලියා ගන්න අපිට ඔන්න ආරම්භ කරන්න පුළුවන් ඔයාට කොහොමද? ලියා ගන්නකො සිංහල. ඔයාට කොහොමද කියලා. අපි එම් පටන් ගන්න ඕනේ ලියුම. ඔයාට කොහොමද කියලා ඉංග්‍රීසි වලින් අපිට කියන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. මම ඔයාට තුනක් දෙන්නම් කටපාඩම් කරගන්න. හරිද? පුතා ගන්න එක මම මුලින්ම ලියන්නම්. ඔයාට කොහොමද කියන්නේ? how are you කියලා ඔයා ලියනවා. how are you කියලා ලියනවා. ඔයාට කොහොමද කියන්න how are you කියලා කියනවා. එහෙම නැත්නම් තවත් ආකාරයක් මම කියන්නම් ඔයාට. ඔයාට කොහොමද කියලා ඔයාට පටන් ගන්න පුළුවන් ලෙටර් එකේ මුලට how are you keeping කියලා. how are you keeping? how are you කියලා ලියන්න එපා. ඒක පොදුයි හැමෝම ලියනවා. ඔයා චුටි වෙනස් විදියකට ලියන්න. how are you keeping කියලා. තවත් එක ආකාරයක් කියලා දෙන්නම්. තවත් ලස්සන විදියක් ලිපියේ start එක ගන්න. ඔයාට ලියන්න පුළුවන් පුතා how are you getting on? ඒ කියන්නේ ඔයාට කොහොමද කියලා අහන්න. how are you getting on? මෙන්න ලියා ගන්න. ඔයාට කොහොමද කියලා ඔයාට ලිපිය start එක ගත්ත හැකි. වඩාත් හොඳයි මේ දෙවෙනි එකයි තුන්වෙනි එකයි කටපාඩම් කරලා තියන්න. ලියා ගන්න. how are you? එහෙම නැත්නම් how are you keeping? එහෙමත් නැත්නම් ටිකක් දිගයි වචන ගානක් වැඩි how are you getting on?
ඔයාට කොහොමද? මම දන්නවා අපේ ළමයි ඉතින් ගොඩක් අය කියන්නේ how are you කියලා ඉනවා. තව වචන ගාන වැඩි කරගන්න ඕන නිසා how are you? I'm fine. Thank you කියලා කියනවා. අර වචන ගාන වැඩි කරගන්න වචන 100ක් නේ ලියන්නේ කියන්නේ. ඒකෙන් බෙරෙන්න how are you? I'm fine. Thank you. ඔක්කොම ලියනවා. එහෙම නෙමෙයි. මෙන්න ඔයා ලස්සන ක්‍රමයක් මතක තියාගන්න පුතා. How are you getting on? How are you keeping? හරි. තවත් ඔයාට කොහොමද කියලා අහන ආකාර කීපයක් තියෙනවා. මේවා ලස්සනයි ලෙටර් එක කියන්නේ මේ ටික මතක තියාගන්න. ලියාගත්තද? Have you finished writing? Yes sir. හරි. Yes sir. එතකොට අපි තවත් ඔන්න දැන් ලිපිය ස්ටාර්ට් එක ගන්නවා. ඔයාට කොහොමද කියලා අහන්න. ඊළඟ වාක්‍ය අපි කියමු මෙහෙම. හරි? මම හිතනවා ඔයා හොඳින් කියලා. අපි ලියුමක ලියන්න පුළුවන් ඉන්ෆෝමල් ලෙටර් එක. යාළුවෙක්ට ඔයා හිතන ලියුමක් ලියනවා. ඔයාට කොහොමද කියලා ඔයා අහලා ඊට පස්සේ ඔයා ලියනවා මම හිතනවා ඔයා හොඳින් කියලා. අබල මේ වාක්‍ය අපි කොහොමද ලියන්නේ? උදා සිංහලෙන් ලියාගන්න. ලිපිය ස්ටාර්ට් එක ඔයාට මේ ආකාරයෙන් තවත් ගත්ත හැකි මේක ලියලා ඊට යටින් ඔයා ලියනවා ඊළඟ වාක්‍ය විදිහට මම හිතනවා ඔයා හොඳින් කියලා. මම හිතනවා ඔයා හොඳින් කියලා. මම හිතනවා ඔයා හොඳින් කියලා. අපිට දෙවෙනි වාක්‍ය වශයෙන් body of the letter එකේ ලිය හැකියි. right. පුතා මට කියන්න මම හිතනවා ඔයා හොඳින් කියලා. අපි කොහොමද කියන්නේ? මෙතන වාක්‍ය දෙකක් තියෙනවා. ගියේ ඉරිදා උදේ කියලා කියන conjunction එක භාවිතා කළ වාක්‍ය හදන්න කියලා දුන්නා. කියලා කියන එක මේක conjunction එකක්. වාක්‍ය දෙකක් සම්බන්ධ කරද්දී පළවෙනි වාක්‍යයකට එනවා කියලා මම කිව්වා. අලුතෙන් ආපයන් දන්නේ නැහැ. හරි. මම හිතනවා කියලා ඔයා හොඳින්. කොහොමයි කියන්නේ? ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ? මම හිතනවා කියන්නේ I think ඊට පස්සේ ගත්තා කියලා කියන වචනේ මෙතන that ඔයා හොඳින් I think that මොකද කියන්නේ අපි you are fine අනිවා how are you getting on එතනම ලියනවා මම හිතනවා ඔයා හොඳින් කියලා I think that you are fine ඔයාට තවත් ලියන්න මම වාක්‍යයක් කියන්න මම හිතනවා වෙනුවට පුතාට ලියන්න පුළුවන් තව ලිපියේ how are you කියලා අහලා එහෙම නැත්නම් how are you getting on කියලා අහලා මේකත් ලියාගන්න ලිපිය ස්ටාර්ට් එක ගත්ත හැකි ඔයාට කොහොමද කියලා අහලා මේ විදිහට මම බලාපොරොත්තු වෙනවා ඔයා හොඳින් කියලා කොහොමත් අපිට ලියන්න පුළුවන් මම බලාපොරොත්තු වෙනවා ඔයා හොඳින් කියලා මට ඒ වාක්‍ය ලියලා පෙන්නන්න බෑ. ඔව්. සාමාන්‍යයෙන් how are you කියලා අහුවාම කියන්නේ I'm fine thank you කියලානේ. එතකොට not bad වගේ වචන දාන්න පුළුවන්ද? ඔව්. එහෙමත් පුළුවන්. not bad. හරි. වැරදක් නෑ කියලා කියන්නේ එහෙමත් අපි කියනවා ඒක. මම හිතනවා ඔයා හොඳින් කියලා. I think that you are not bad. ඒකමයි. that you are fine කියන එක. right. අපි කොහොමද කියන්නේ? මම බලාපොරොත්තු වෙනවා ඔයා හොඳින් කියලා. ඒකෙත් කියලා කියන වචනේ ගන්න වෙනවා මේ. හරි. I hope that. අපි මොකද කියන්නේ? මම I hope බලාපොරොත්තු that you are fine. I hope that you are getting. Yes, I hope that කියලා ගන්න ඕනේ. I hope I that hope you are well. that කියලා ගන්න පුතේ කියලා කියනවා I hope that you are fine and that you are well. හරි? එම්ද? You are getting. Oh, you are getting well. හරි? You are keeping fine. ඔය ඕන එක. හොඳින් you are keeping fine. වචන ගාන වැඩි කරනවා නම් කොහොම ලියන්නේ? වචන 100යි ලියන්න තියෙන්නේ. I hope that you are keeping fine. I hope that you are doing well. Right? I hope that you are fine. Kamathi you clear? Sir. Oh. Getting කියලා දාලා ඒකට උත්තරේ ගන්න එතන ගන්න කොහොමද? I hope that you I hope that you are getting well.
එහෙම නැත්නම් getting on well, getting on fine. එහෙම ගන්න. right. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් ඔයාලට පළවෙනි වාක්‍ය දෙක ලියන්න පුළුවන්, ලිපිය start එක ගන්න පුළුවන්. How are you keeping? How are you getting on? ඊට පස්සේ ලියනවා මම හිතනවා ඔයා හොඳින් කියලා. I think that you are fine. I think that you are keeping well, keeping fine. කැමති විදිය. right. අපිට තවත් මේකත් ලියලා තවත් ඔයාට ලියන්න පුළුවන් ලස්සන ආකාර වලට තව කාරණාව ලියන්න දෙන්න එපා. වචන 100ක් ලියන්න තියෙනවනේ. අපි කපටි වෙන්න ඕනේ. අපි විභාගෙදි කපටි වෙලා අපිට ලියන්න පුළුවන් සාමාන්‍ය අපිට පුළුවන් වාක්‍ය අපි කටපාඩම් කරගෙන යන වාක්‍ය උඩින්ම ලියමු මුලින්ම. මම ලියනවා ඊළඟට මෙහෙම. මම ඔයාට ලියුම් දෙකක් එව්වා. ඒත් ඔයා මට එක ලියුමක්වත් එව්වේ නෑනේ. අන්න බලන්න තවත් ලස්සන වාක්‍යයක්. ඔයාට ලිපිය ස්ටාර්ට් එක ගත්ත හැකි ඔය ආකාරයෙන්. බොරු වෙන්නේ නැති මේ ලියන්නේ. අතරම බොරුවටනේ අපි මේ ලියන්නේ. නමුත් වචන ගාන වැඩි කරගන්න එපා. වචන ගාන වැඩි කරන එකපාරටම how are you කියලා අහලා අර කාරණාව ලියන්න ගත්තොත් එහෙම ඊට පස්සේ වචන මදි. වචන 40යි ලියලා තියෙන්නේ. 100ක් ලියන්න තියෙනවා. ඊට වඩා පුතා අපි මුලින්ම පොදුවේ භාවිතා කරේ ලස්සන වාක්‍යයක. right. ඔන්න මම ඔයාලට තවත් වාක්‍යයක් කියලා දෙන්නම්. පළවෙනි එකට කියනවා ඔයාට කොහොමද? දෙවෙනි එක කියනවා මම හිතනවා ඔයා හොඳින් කියලා. තුන්වෙනි එක මම බලාපොරොත්තු වෙනවා කියලා දාලා කියලා දුන්නා. තවත් ඔයාට ලිපියේ ස්ටාර්ට් එක ගන්න පුළුවන් ඔය ඔක්කොමත් ලියලා මෙන්න මේක. අංක 4 කියලා දාලා අපි ඒකත් ලියාගමු. මම මීට පෙර අහලවත් නෑ ලියන්නේ. ඉස්කෝලේනොත් ඉගෙන ගන්න නැති මේ. වෙන ගියපු පන්ති වලනොත් ඉගෙන ගන්න නැති. නමුත් මේ ක්‍රමයට නම් අහලා නෑ ඔයා. පොතකින්වත් හොයාගන්න බෑ. සුපිරි නෝට් එකක් දෙන්න. ඒකයි කිව්වේ හැමෝටම එන්න කියලා. හරි. ලියා ගන්න. 4 වෙනි එක ලියා ගන්න පුතා. මෙහෙම. ඔයා ලියනවා. මේවා කටපාඩම් කරලා තියාගත්තත් කමක්. මම ඔයාට ලියුම් දෙකක් එව්වා. ඒත් ඔයා මට එක ලියුමක්වත් එව්වේ නැහැ. ඒත් ඔයා මට එක ලියුමක්වත් එව්වේ නැහැ. මම ඔයාට ලියුම් දෙකක් එව්වා. ඒත් ඔයා මට එක ලියුමක්වත් එව්වේ නැහැ. බලන්න ලස්සන වාක්‍යයක්. මේකේ කන්ජන්ක්ෂන් එකක් දාලා සම්බන්ධ කරලා තියෙන ඒත් කියන්නේ නමුත් කියන එක උතන but කියන එක. උදාට ඔය ඔක්කොම ඔයාට කොහමද? ඔයා හොඳින් ඉන්නවා කියලා මම බලාපොරොත්තු වෙනවා. තවත් වචන ගන්න වැඩි කරගන්න ඕන නිසා හරි අපි ලියනවා මම ඔයාට ලියුම් දෙකක් එව්වා. ඒත් ඔයා මට එක ලියුමක්වත් එව්වේ නැහැ. හැබැයි මෙහෙමයි මේවා ඉන්ෆෝමල් ලෙටර්ස් වලට විතරයි හරි. ප්‍රින්සිපල්ට එහෙම ෆෝමල් ලෙටර් එකක් ලියද්දි මේවා එහෙම ලියන්නේ නැහැ හරි. අය මනුස්සයා කලබල වෙයි. මම ඔයාට ලියුම් දෙකක් කිව්වා ඒත් ඔයා මට එක ලියුමක්වත් එව්වේ නැහැ. හරි. සරසයි බුක් ෂොප් එකේ මැනේජර්ට එහෙම ලියද්දි ඕවා ලියන්නේ නැහැ. ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ලියද්දි ඕවා ලියන්නේ නැහැ හරි. යාළුවන්ටයි ලියන්නේ. නෑදෑයෝ. හරි. හිතවත් අය. right. එතකොට පුතා මට කියන්න මේ වාක්‍ය අපි කොහොමද එහෙනම් ඉංග්‍රීසි වලින් කියන්නේ? මම ඔයාට ලියුම් දෙකක් එව්වා. මගේ ක්ලාස් එකට මීට පෙර ඉඳලා ආපු අය කියන්නේ මේ වාක්‍යයේ ටෙන්ස් එක. ලියුම් දෙකක් එව්වා. Past tense. Simple past tense. පුතා කියන්න වාක්‍ය ඉංග්‍රීසි වලින් එනවා. I sent you 2 letters. Very good. I sent කියන්නේ යවනවා යවුවා නම් එව්වා කියන sent. I sent you 2 letters. I sent you 2 letters. ඒත් කියන්න නමුත් කියන්න but ඔයා මට එක ලියුමක්වත් එව්වේ නැහැ. simple past tense negative වාක්‍යයක් ඔය. but ඔයා You didn't. You didn't send any. You didn't send me. But you didn't send me එක ලියුමක්වත්. At least one letter. At least one letter. බලන්න කොච්චර ලස්සන වාක්‍යද අපි ලියන්නේ කියලා. වචන ගාන වැඩි කරගත්ත හැකි. I sent you 2 letters but you didn't send me at least one letter. මං ඔයාට ලියුම් දෙකක් එව්වා. ඒත් ඔයා මට එක ලියුමක්වත් එව්වේ නැහැ. I
I sent you 2 letters but you didn't send me at least 1 letter. වචන 100ක letter එකක් ලියන්න තියෙනවා. අර ඔයාට කොහොමද කියන දැන් නම් පටන් ගත්තා නම් මෙතනදී පුතා වචන දැන් 40ක් විතර ලියලා. බලන්න කොච්චර අපි ලියලාද කියලා. තව අවසාන කරන ටික ලියලා මැද චුට්ටයි ලියන්න ඉතුරු වෙන්නේ. පේපර් එක බලන කෙනා දන්නේ නැහැ O level පේපර් එක බලන කෙනා ඔයා මේ කටපාඩම් කරලා ලියනවද? ඔයා මේ හිතලා ලියනවද? එයා දන්නේ එයා හිතන්නේ ඔයා මේ හිතලා විභාගෙ මේ දැන් ලියනවා කියලා. පේපර් එක බලන කෙනා. හරි? නමුත් ඔයා මේවා කලින් ඉගෙනගෙන කටපාඩම් කරගෙන යන්නේ විභාගෙ. කටපාඩම් කරන්න ඕනෙත් නැහැ මේක. ග්‍රැමර් ටික මගෙන් ඉගෙන ගත්ත අයට මුලින් ඉඳන් 10 වසරේ එයාලට පුළුවන් ලියා ගන්න. හරි? මැසේජස් වගේකුත් ඇවිල්ලා තියෙනවා මම කියවන්නම්. හෙට උදේ ක්ලාස් එක තියෙනවද? ඔව්. සර් සාමාන්‍ය පන්ති පටන් ගත්තාමත් තියෙන මේ වෙලාවටම එක පන්තියක් තියෙනවා මේ වෙලාවට තවත් කණ්ඩායමක් තව එකක් පටන් ගන්නවා 10 වසරේ කණ්ඩායම් දෙකක් තියෙනවා මේ වෙලාවට එකයි තවත් වෙලාවක් තියෙනවා සර් අලුතෙන් ක්ලාස් එකට ආපු අයට ආයෙමත් ග්‍රැමර් ටික කරලා දෙනවා ඔව් ග්‍රැමර් ටික වෙනම ගන්නවා අලුතෙන්ම ක්ලාස් එකට එන අයට පැසිව් වොයිස් පාඩම එහෙම සෙමිනාර්ස් වගේක් දාලා කරනවා රිපෝටඩ් ස්පීච් පාඩම O level exam එකට එන්න ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න කොහොමද ඒක පුතා ප්‍රැක්ටිස් කරපුවාම ලෙටර්ස් කිපයක් ලියපුවා තේරුම් ගන්න පුළුවන් එහෙනම් ඔය ආකාරයෙන් අපිට ලියා ගන්න පුළුවන් right පුතා එහෙනම් මෙන්න ආරම්භය ගන්න තවත් එකක් මම ඔයාට ලියුම් දෙකක් එව්වා ඒත් ඔයා මට එක ලියුමක්වත් එව්වේ නැහැ I sent you 2 letters but you didn't send me at least 1 letter පැහැදිලි හරි ඊට පස්සේ ආයෙ වගේම තමයි තාමත් අත්කල යුතුයි අද අලුතෙන්ම සම්බන්ධ වෙච්ච අය ක්ලාස් එකේ ඉන්නවා හරි මේ පාර මේ මාසේ මේ නිබන්ධනය මේ මාසේ නිබන්ධනය විදුල ආයතනයේ තියෙනවා පුතේ ගිහලා ගන්න ඕනේ හැමෝම හරි මේ මාසෙට දාලා නිබන්ධනයේ ආයතනයෙන් ගන්න ඒ වගේම ක්ලාස් එකට ඔයා ඊළඟ සතියේ ඉඳන් දිගටම සම්බන්ධ වෙනවා නම් අනිවාර්යෙන්ම ක්ලාස් එකේට ගිහිල්ලා විදුලකට ගිහිල්ලා අංකයක් දෙනවා මේ පාර කාඩ් එක දෙනවා ඒ කාඩ් එකේ අංකෙන් ඇතුළත් වෙන්න හරි දැන් මෙතන ඉන්න ගොඩක් අය 9න් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ ක්ලාස් එකට ලොග් වෙන්නේ 9න් නමත් අවශ්‍ය නම් ඇතුළත් කරන්න ඒකම අර කාඩ් එකේ අංකෙත් ඇතුළත් කරන මොකද විදුල එකෙන් වෙලාවකට මේකට ලොග් වෙලා ඔෆිස් එකේ අය ඒ නම්බර්ස් තියනවාද කියලා බලනවා මේ දැන් A level ක්ලාස් එකක් මේ පෙරේදා තිබ්බා ළමයි පන්ති ගාස්තු ගෙවලා නමුත් අංකෙන් නෙමෙයි ලොග් වෙලා තියෙන්නේ අයින් කරලා ක්ලාස් එකකින් මම දන්නෙත් නැහැ මට කෝල්ස් එනවා ඉතින් මම උගන්නද්දී ආන්සර් කරන්නේ නැහැ හරි පාඩම ඉවරනාට පස්සේ තමයි එයාලා එතකන් අයින් කරලා වේටින් දාලා සර් අදත් ලොග් වෙලා ගියද ඔව් අදත් සමහර ක්ලාස් එකකින් ඉන්නවා බලනවා පුතාලා ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා ගොඩක් අය කාඩ් එක ගන්නවා මම දන්නවා ක්ලාස් එකට සම්බන්ධ වෙන අය ඒ අය අනිවාර්යෙන්ම මේ ටියුට් එකේ අංකයක් දාලා නැහැ කාඩ් එකේ අංකයක් තියෙනවා මේ මාසේ කාඩ් එකක් දීලා ඇති මේ මාසේ කාඩ් එකේ ජූලි මාසේ කාඩ් එකක් දීලා තියෙනවා අනිවාර්යෙන් ජුලයි වලේ කාඩ් එකේ අංකයක් තියෙනවා ඒ අංකෙන් ඇතුළත් වෙන්න ඒ වගේම අලුතෙන් සම්බන්ධ වෙච්ච අයට ඊළඟ සතියේම පන්තිරේ එන්න පුළුවන් වෙන්නේ ආයතනෙට ගිහලා රෙජිස්ටර් වෙලා මේ ටියුට් එක ගන්න ටියුට් එක ගත්තා හරි මේ ඔය නැත්තම් වරදන්න එපා අපරාධේ පන්තිෙන් අයින් වෙන්න වෙයි හරි ඒ නිසා අනිවාර්යෙන් අංක ඇතුළත් කරන්න නමත් අවශ්‍ය නම් ඔයා ඕකේ ඇතුළත් කරගන්න නමත් එක්කම අංකෙත් අනිවාර්යෙන් ඇතුළත් කරන්න රයිට් පුතා එහෙනම් ඕනේ ලිපියේ ස්ටාර්ට් එක අපි ගන්න විදියයි සාකච්ඡා කරේ ඔයාට කොහොමද කෙනෙක් කියලා දෙන්න මම කියලා දුන්නා කොහොමද කියලා ඒ වගේම මම හිතනවා ඔයා හොඳින් ඉන්නවා කියලා ලියන්න දන්නවා ලස්සනට දැන් ඒ වගේම තවත් වචන ගන්න වැඩි කරගන්න ඕන නිසා මම ඔයාට ලියුම් දෙකක් එව්වා ඒත් ඔයා මට එක ලියුමක්වත් එව්වේ නැහැ කියලා වාක්‍යයක් කියලා වචන ගන්න අපි වැඩි කරගත්තා මුලට තවත් ආකාරයක් කියලා දෙනවා ලිපිය ස්ටාර්ට් එක ගන්න තවත් ලස්සන ආකාරයක් මීට පෙරත් මම ක්ලාස් එකේ කියලා දෙලා තිනවා මෙන්න මේකයි වාක්‍යය මට ඔයාට ගොඩක් කාලෙකින් ලියන්න බැරි වුණත් ඒකෙන් අදහස් කරන්නේ මට ඔයාව අමතක වෙලා ඇති කියලා. හරි? එතකොට හැබැයි මේ දැන් ලියපු වාක්‍ය ලියන්න බෑ ඔයාට. ලියුම් දෙකක් ලියුවා කෙනෙක් ලියන්න බෑ. ඒක නැතුව ඔයාට ලියන්න පුළුවන් මෙන්න මේක. ලියා ගන්න පුතේ. පස්වෙනි එක දෙක ලිපි ස්ටාර්ට් එක ගන්න ආකාර වලින් පස්වෙනි එක දැන් ලියන්නේ. යනවට අංක. yes sir ඔව් සර් පස්වෙනි එක. fifth one. එයා මෙහෙම මට ඔයාට ගොඩාක් කාලෙකින් ලියන්න බැරි වුණා. මට ඔයාට ගොඩාක් කාලෙකින් ලියන්න බැරි වුණත් බැරි වුවත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ
ඒකෙන් අදහස් කරන්නේ නෑ ඒකෙන් අදහස් කරන්නේ නෑ මට ඔයාව අමතක වෙලා කියලා. අමතක වෙලා කියලා. මාර ලස්සන වාක්‍යයක් වචන ගාන වැඩි කරගත්ත හැකි ගොඩාක් ඔයාට. මට ඔයාට ගොඩාක් කාලයකින් ලියන්න බැරි වුවත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ මට ඔයාව අමතක වෙලා කියලා. කෙනෙක් අහනවා මගේ නේම් එක මොකක්ද කියලා පුතා මගේ නම දන්නේ නැද්ද? මොකද මගේ නම මත්ස්වංක සමරකෝන් හරි වෙන නමක් එහෙම නෙමෙයි. තුමයි මගේ නම දන්නේ නැහැ කියලා කිව්වම ඈ ඔව් එම් වෙන්න බෑ අනිවාර්යෙන් දන්නවා. හරි? මට ඔයාට ගොඩක් කාලෙකින් ලියන්න බැරි වුණත් ඒකෙන් අදහස් කරන්නේ මට ඔයාව අමතක වෙලා ඇති කියලා. අමතක වෙලාද? වචන 25ක් විතර තියෙන වාක්‍යයක් ලියන්න යන්නේ. හරි? ලිපියේ ස්ටාර්ට් එකේම අපි ගොඩක් ඒවා ලියාගෙන. කිසිම වැරද්දක් නැහැ මේවා අපි ඉංග්‍රීසියෙන් ලියද්දි කිසිම මිස්ටේක් එකක් නැහැ නේ මේ වාක්‍යවල. ලකුණු අඩු කරන්න බෑ පේපර් එක බලන කෙනාට. පැහැදිලිව ලියන්න. මේක ලියන්නේ මෙන්න මෙහෙම. කටපාඩම් කරලා තියාගන්න පුතාව. පුවත් කියන්න අපි ලියනවා although. Although I couldn't ලියාගන්න. Although I couldn't write you, although I couldn't write you a long time, although I couldn't write you a long time, it doesn't mean ඒකෙන් අදහස් කරන්නේ නැහැ it doesn't mean that I have forgotten you. කිසිම මිස්ටේක් එකක් නැහැ වැරද්දක් නැහැ වාක්‍ය තුල මේක කියවද්දි සම්පූර්ණ ලකුණු දෙන්න හිතනවා පේපර් එක බලන කෙනාට. මේ ළමයා යමක් ඉගෙනගෙන තියෙනවා කියලා අදහසක් එනවා. Although I couldn't write you a long time, it doesn't mean that I have forgotten you. උදේ although I couldn't write you කියලා කියන්නේ මට ඔයාට ලියන්න බැරි වුණත් a long time ගොඩාක් කාලෙකින්. It doesn't mean එකෙන් අදහස් කරන්නේ නැහැ that I have forgotten you. මට ඔයාව අමතක වෙලා ඇති. අනිත් හැම ළමයෙක්ම how are you කියලා ලියන්නේ වෙන ක්ලාස් වල වෙන ඉස්කෝලෙන් හරි පොඩ ඉගෙන ගන්නම how are you කියලා පටන් ගන්න. නමුත් ඔයා හරි මාර ලස්සනට ලිපි ආරම්භයේ අරගෙන තියෙනවා. සමහර ඔය පේපර්ස් බලන අය ලිපියේ මුලයි අගයි විතරයි කියවන්නේ. වෙලාවක් නැහැ පේපර් ගොඩක් තියෙන නිසා. හරි එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකේ විභාග ඩිපාර්ට්මන්ට්ේ මුලයි අගයි කියවනවා. එයා සැටිස්ෆයි වෙනවා. එයා දන්නවා මේ ළමයා යමක් ඉගෙනගෙන තියෙනවා. ෆුල් මාක්ස් දෙනවා ලකුණු 10. මැද කියවන්නෙත් නැහැ. හරි? ඒකට අනිත් අය අතරින් ඔයාගේ පේපර් එක විශේෂ පේපර් එකක් වෙනවා. මොකද ලස්සනට නියමෙට ලියලා. right messages වගේ ආයෙත් දාලා තිනවා class fees කීයද? උදේ class fees රුපියල් 1000යි. අපි අලුතින් ආවේ. එතකොට සර් අපිට ඊළඟ සතියේ ඉඳන් link එක ගන්නෙ කොහොමද සර්? මම අද තමයි ආවේ class එකට join වෙන්න. මට කලින් lessons බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අද අලුතෙන් ගොඩක් අය ඉන්නවා. යාළුවෝ ගොඩක් ප්‍රශ්න තියෙනවා. පුතා මෙහෙමයි ක්ලාස් එකට අද අලුතෙන්ම ආපු අය විදුල ආයතනයට ගිහිල්ලා නිබන්ධනය ගන්න මේ මාසේ ඒකම ඔයාගේ නමයි grade 10 කියලායි මෙන්න මේ සර්ගේ නම්බර් එකට මැසේජ් එකක් එවන්න WhatsApp වලින්. හරි? එතකොට මම WhatsApp group එකක් මගේ එකක් තියෙනවා. ඒකට මම ඇඩ් කරනවා ඔයාව. ඒකේ හැමදාම link එක දාන්න. link එක දාපුවම ඔයාගේ ආයතනෙන් දෙන කාඩ් එකේ තියෙන අංකයක් ඒකෙන් ලොග් වෙනවා. progress. right. එහෙමනම් මෙන්න අපි තවත් ලස්සන වාක්‍යයක් ලියුවා ලිපියේ ස්ටාර්ට් එක ගන්න. මේවා දාලා ලියන්න පුතා ෆුල් මාක්ස් ලැබෙයි. A level class එකේ පවා මේ නෝට් එක මම දෙන්නේ. ඔයා දන්නවනේ ලංකාවේ වැඩිම A level ළමයි ප්‍රමාණය දැන් අපි
විදුලේකේ A level පන්තිය පුතේ 2023 පන්ති ඊයේ පටන් ගත්තා සර්. කියන්නේ මේ පාර O level ලියලා ප්‍රතිඵල එනකන් ඉන්න අය ළමයි 600ක් ඉන්නවා විදුලේකේ A level ක්ලාස් එක. ලංකාවේ කිසිම ජෙනරල් ඉංග්‍රීසි ක්ලාස් එකේ එච්චර ළමයි නැහැ. අතුගම සරුත් මට ඊයේ කෝල් කරලා කිව්වේ ළමයි 600ක පන්තියක් ලංකාවේ A level ජෙනරල් ඉංග්‍රීසි වල නැහැ. හරි මේ ක්ලාස් මේ පාරක් පටන් ගත්තා ඊයේ තමයි Zoom එකකින් ක්ලාස් එක පටන් ගත්තේ. වගේ අයියලා අපලත් එනවා ඇති සමාජයට වගේ පන්ති වලට. පුතාලත් දන්නවා මේ O level පටන් ගත්තේ රතුගම සර්ගේ දැඩි ඉල්ලීමට. නැත්නම් මම මේ ඔයාලගේ ක්ලාස් එකවත් කරන්නේ නැහැ. හරි? දැඩි ඉල්ලීමට බේරෙන්න බැරි කමට මම කරන්නේ උසස් පෙළ සහ ස්පෝකන් ඉංග්‍රීසි ඒ ක්ලාසස් ටික. හරි? නමුත් අර ඉල්ලීම අහක දාන්න බෑ. හරි? ඒකමට තමයි කරන්න. මේක උපරිම ප්‍රයෝජනෙ ගන්න. උපරිම ප්‍රයෝජනෙ ගන්න. හරි? right. පුතාලා එහෙනම් මෙන්න මේ ආකාරයෙන් අපිට ලියා ගන්න පුළුවන් මේවා. පැහැදිලිද? හරි? තේරුණාද මේවා? Can you understand? yes sir. right. Yes, sir. ජග්දාල අපේ ක්ලාස් එක බාර ගත්තට thank you very much sir කියලා. හරි? ඔව්. දැන් දිගටම මම 9 වසරේ ඉඳන් ක්ලාසස් ටික කොහොමත් කරනවා. අනිවාර්යෙන් මේක ඔයාලට ෂුවර් O level ඉංග්‍රීසි වලට හරියට පුතාලා වැඩ ටික කරගෙන යන්න. මේ හැමෝටම තේරුම් ගන්න උගන්වන්නේ. හරි හැමෝටම මේ ක්‍රමයට තේරුම් ගන්න පුළුවන්. මට අවශ්‍යතාවය තියෙන දක්ෂයා විතරක් නෙමෙයි ලකුණු 10ක් 15ක් ෆේල් වෙන්න ඉන්න ළමයා පවා O level ඉංග්‍රීසි වලට A එකක් B එකක් ගන්න දීලා පාස් කරන්න. හරි? පාස් කරන්න. එහෙනම් පුතාලා ඔන්න ලිපියේ ස්ටාර්ට් එක ගන්න දන්නවා. ලිපියේ ස්ටාර්ට් එක ගන්න. අපි ඔන්න ලිව්වා. ඔයාට කොහොමද? මම හිතනවා ඔයා හොඳින් කියලා. ඒ වගේම මම ඔයාට ලියුම් දෙකක් එව්වා. ඒත් ඔයා මට එක ලියුමක්වත් එව්වේ නැහැ. හරි? ඊට පස්සේ ලිව්වා අපි මට ඔයාට ගොඩක් කාලෙකින් ලියන්න බැරි වුණත් ඒකෙන් අදහස් කරන්නේ මට ඔයාව අමතක වෙලා ඇති කියලා. right. අපි ඊළඟට එනවා අපි මේ ලියුම ලියන එකේ purpose එක. අරමුණ අපි කොහොමද කියන්නේ? පුතාට O level paper එකේ දෙනවනේ, කො term test එකේ හරි දෙනවනේ. මෙන්න මේ කාරණාව සම්බන්ධව ලියන්න කියලා. අපි කොහොමද අපේ ලියුමේ start එක අපි ගත්තා වගේම අරමුණ ප්‍රකාශ කරන්නේ? පළවෙනි එක තමයි ලියුමේ start එක ගත්ත විදිය. දෙවෙනි කාරණාව අපි ඉගෙන ගන්න යන්නේ දැන් අංක 2 කියලා දාලා ලියා ගන්න. ලිපියේ purpose එක. ඒ කියන්නේ අරමුණ. ලියුම ලියන එකේ අරමුණ කොහොමද අපි කියන්නේ? ලිපියේ purpose අරමුණ ප්‍රකාශ කරන හැටි. ප්‍රකාශ කරන හැටි. ලියාද? ලිපියේ purpose එක එතන අරමුණ ප්‍රකාශ කරන හැටි. right. පුතාලා දැන් ඔන්න මුල කොටස ලිව්වා. හරි? වචන 100ක එකක් ලියන්න තියෙන වචන 40ක් විතර මුලටම ලියාගත්තා. තව 60ක් විතර ලියන්න තියෙනවා. දැන් ඔයා ඊළඟ රූල් ඉඳන් ලියනවා මේ ලියුම ලියන එකේ අරමුණ. right. අපි කොහොමද අරමුණ ලියන්නේ? සිංහලෙන් අපි ගන්නවා වාක්‍යයක් මෙහෙම. ලියා ගන්න. මම මේ ලියුම ලියන්නේ කියලා ඔයා පටන් ගන්න. මම මේ ලියුම ලියන්නේ. ඔයාගේ කාරණාව ලියනවා ඊට පස්සේ. මගේ උපන්දින සාදයට ආරාධනා කරන්න. හරි? නිවාඩු කාලේ අපේ ගෙදර ගත කරන්න එන්න කියලා. ඔයාගේ කාරණාව කැමති එකක් ලියන්න. මම මේ ලියුම ලියන්නේ කියලායි ඒ වාක්‍ය ලියන්න පටන් ගන්න. right. පුතාලා මට කියන්නේ නම් මම මේ ලියුම ලියන්නේ. අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? ඔව් මම ක්ලාස් එකට මීට පෙර ආපු දරුවෙක්වත් කියන්න උගන්ලා නැහැ මේවා. මම මේ ලියුම ලියන්නේ කියද්දි present continuous වලින් කියන්න ඕන. present continuous වලින් දැන් සිද්ධ වෙන ක්‍රියාව. කොහොමද අපි කියන්නේ? I am writing this letter. Very good. Yes, we can say I am writing this letter. I am writing this letter කියලා. I am writing this letter කියලා පුතාට අවශ්‍ය කාරණාව ලියන්න. මෙයාට ආරාධනා කරන්න හරි මොකක් හරි අවශ්‍ය දේ ලියන්න. ඔයා ලිපියේ අරමුණ ප්‍රකාශ කරන්නේ මම මේ ලියුම ලියන්නේ කියලා. ඒක ඉංග්‍රීසි වලින් අපි කියන්නේ I am writing this letter. I am writing this letter. මම මේ ලියුම ලියන්නේ.
මගේ උපන්දිනයට ආරාධනා කරන්න. ඔන්න සර් නිකන් හිතලා to invite my birthday party. My birthday party. Hari, I am writing this letter to invite my birthday party. මේක සර් මේ නිකන් ලියුවේ. හරි. ඔයාලට කැමතියක් ඔයා ලියන්න. I am writing this letter to කියලා ඔයා ලියා ගන්න අවශ්‍ය නම් එතනින් පස්සේ ඔයාගේ කාරණාව ලියන්න. ක්‍රියාවක් දාලා. හරි. ඔන්න පුතා එහෙනම් අරමුණ ප්‍රකාශ කරන ආකාරය. අරමුණ ප්‍රකාශ කරන ආකාරය. පැහැදිලි ඒකට මේ වාක්‍ය තමයි අපි භාවිතා කරන්න තියෙන්නේ. හරි. ඔයා ප්‍රශ්නේ කියවලා තේරුම් ගන්න මොකද්ද මේ ඇයි මේ ලියුම ලියන්නේ කියලා ඒ ප්‍රශ්නේම ඔයා ගන්න ඒකේ අරමුණ. I am writing this letter to කියන එක මතකයේ තියාගන්න. ඊළඟට අපි එනවා ඊට පස්සේ අපිට ලියුම ලියන්න පුළුවන්. ඔයා හිතන්න එහෙම කියලා අපිට ලියුම ලියන්න අවශ්‍යයි මේ දැන් ඔයා ලියුම ලියන්නේ ඔයාගේ පිටරට ඉන්නවා කවුරු හරි නෑදෑ කෙනෙක්. හරි? ඔයා O level exam එක ලිව්වා ඒක පාස් වුණා. ඒ ගැන කියන්න තමයි ඔයා ඔයාගේ ඔය ලියුම ලියන්නේ යන්න. එයා ඔයාට කිව්වා මීට කලින් ඔයා O level පාස් වුණොත් මම ඔයාට හොඳ ස්මාර්ට් ෆෝන් එකක් එවනවා. නැත්නම් හොඳ Apple iPhone එකක් Apple laptop එකක් හරි මොනවා හරි ටැබ් එකක් හරි ඔයාට එවනවා කියලා එයා මීට කලින් කියලා තිබ්බා. ඔයා දැන් මාර සතුටින් ලියුම ලියනවා. හරි? මට සතුටුයි කියන්න මම විභාගයේ ඉහළින්ම සමත් වුණා. ඔයා යම්කිසි අවස්ථාවල ලියුම් ලියද්දී ඔයාගේ සතුට ප්‍රකාශ කරන්න වෙනවා. සතුට ප්‍රකාශ කරන්න වෙනවා. හරි? අපි දැන් පුතේ ඉගෙන ගමු. ලිපිය ස්ටාර්ට් එක ගන්න විදිහ ඉගෙන ගත්තා. ලිපිය අරමුණ ලියන විදිහ ඉගෙන ගත්තා. යම්කිසි ලියුමක් තුළ සතුටක් කොහොමද ඔයා ප්‍රකාශ කරන්නේ? හරි? ඒ වගේම මම පස්සේ කියලා දෙනවා යම්කිසි මලගෙදරක් ගැන ආරංචි වෙලා ලියන. ඔයාගේ දුක ප්‍රකාශ කරලා ලියන්න වෙනවා. අපි ගමු දෙවෙනියට ඉගෙන ගත්ත ලිපියේ පර්පස් එක. අංක 3 කියලා දාලා ලියා ගන්න. ලිපියේ සතුට ප්‍රකාශ කිරීම. ලිපියේ සතුට ප්‍රකාශ කිරීම. ලිපියේ සතුට ප්‍රකාශ කරන හැටි බලමු පුතා වාක්‍යයකින්. එතකොට ඒක අංක 3 නේද? හරි. තුන්වෙනි එක ලිපියේ සතුට ප්‍රකාශ කිරීම. අපි බලමු කොහොමද ඔයා සතුටක් ප්‍රකාශ කරන්න ලියන්නේ ලියුම තුල. වාක්‍යයක් ලියන්න බෑ. right. පුතා මට කියන්න අපි සතුට ප්‍රකාශ කරන්න මේ වගේ වාක්‍යයක් ලියමු. මට සතුටුයි කියන්න ලියන්න. මට සතුටුයි කියන්න මම විභාගය ඉහළින්ම සමත් වුණා කියලා. මට සතුටුයි කියන්න මම විභාගයේ ඉහළින්ම සමත් වුණා කියලා. සතුට ප්‍රකාශ කරනවා ලියුම තුල යා. මට සතුටුයි කියන්න මම විභාගයේ ඉහළින්ම සමත් වුණා කියලා. right. පුතා කොහොමද අපි මේ වාක්‍ය ලියන්නේ? වාක්‍ය දෙකක් ඇත්තටම මෙතන තියෙනවා. මේ වාක්‍ය දෙකක් සම්බන්ධ කරලා තියෙන්නේ මේ කියලා කියන වචනේ භාවිතා කරලා. ඒ කියලා කියන වචනේ මෙතනද ගන්න. මට සතුටුයි කියන්න. සතුටුයි කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් වචන දෙකක් තියෙනවා. happy කියන වචනේත් භාවිතා කරනවා. glad කියන වචනේත් භාවිතා කරනවා. එතකොට ඔයාලට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. හොඳට බලා ගන්න ඉස්සරලා. I am happy. එහෙම නැත්නම් පුතා I am glad කියලා කියනවා. I am glad කියන්න to say.
I am glad to say. හරි I am glad to say කියලා ගත්තා. ඊට පස්සේ අපි ගන්න ඕනේ කියලා that I am happy to say that එතන I am glad to say that මම විභාගයේ ඉහළින්ම සමත් වුණා. මට ටෙන්ස් එක කියන්නේ වාක්‍යය. මම විභාගයේ ඉහළින්ම සමත් වුණා. මොකද ටෙන්ස් එක? Right, very good. Simple past tense. කොහොමද පුතේ කියන්නේ නම් වාක්‍යය මම විභාගයේ ඉහළින්ම සමත් වුණා. I am happy to say that I passed විභාගය the exam ඉහළින්ම කියන්න ඕන නම් well කියලා කියන්නත් පුළුවන්. ඊට වඩා ලස්සන එකක් මං කියලා දීලා ඇති ඉහළින්ම පාස් වුණා කියලා කියන ලස්සන ප්‍රේස් එකක් ඔයාට. මොකද්ද? I am happy to say that එතන I am glad to say that I passed the exam well වෙනුවට කටපාඩම් කරලා තියාගන්න ඉහළින්ම සමත් වුණා කියන්නේ මෙන්න මේක අපි කියනවා. With flying colors ඉහළින්ම සමත් වෙනවා කියන්න පුළුවන් විභාගයක් නම් pass the exam well ඕනේ with flying colors. ලස්සන ප්‍රේස් එකක්. වචන ගාන ගොඩාක් වැඩි කරගත්ත එක ඒවා ප්‍රේස් එක. මෙහෙම ගන්න බෑ. with කියන්නේ සමග, flying කියන්නේ පියාඹමින්, colors කියන්නේ පාට. එහෙම ඉතින් ගත්තොත් එහෙම මේක මඤ්ඤම් වෙනවනේ. එහෙම තේරුමක් නෑනේ ඇත්තටම නේද? මට සතුටුයි කියන්නේ I passed the exam මම විභාගෙ සමත් වුණා. with කියන්නේ සමග, flying colors හරි පියාඹන පාට සමග මම විභාගෙ සමත් වුණා. කියවන එක බලයි මොකක්ද යකෝ මේ මොන මගුලක්ද මේ ලියලා තියෙන්නේ කියලා. එහෙම වෙන්න බෑ. ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේට් කරන්න එපා. හරි with flying colors කියන පුතා කටපාඩම් කරලා තියාගන්න. හොඳින් සමත් වුණා කියන දාස ගන්නක් භාවිත කරන. හොඳින් කියන දාස. නැත්නම් වැඩි ප්‍රතිඵල ඇතුව කියන්නේ. හොඳ ප්‍රතිඵල ඇතුව. හැම එකක්ම ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේට් කරන්න බෑ කියලා මම කියලා තියෙනවා. සමහර ළමයි ඉන්නවා කෙලින්ම ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේට් කරනවා. දැන් මම දන්නවා මොන මගුලක්ද කියන්නේ ඒ ලෙවල් ළමයි කෙලින්ම කියනවා සමහරව මොන කියන්න what කියලා මගුලක් කියන්නේ a wedding කියනවා. what a wedding ඕන් ඉංග්‍රීසි. එහෙම කියන්න පුළුවන්. මොන කෙහෙල් මලක්ද කියන්නේ what a planted flower කියලා. එහෙම කියන්න බෑ හරි. මේක එහෙම ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේට් කරන්න බෑ. එහෙම. right. සර් වෙල් වලින් පස්සේ මොකද්ද? සර් වෙල් ලියන්න නැතුවද සර් with flying colors කියන්නේ? with flying colors කියලා කියන පුතා ඉහළින්ම. එහෙම තමයි හොඳ ප්‍රතිඵල ඇතුව කියන්නේ. සර් වෙල් ලයින් කරලා නේද කියන්නේ? අයින් කරන්න පුළුවන් එක දාන්නේ. නෑ සර් වෙල්. මට පැහැදිලි නෑ පුතා කියන්නේ. සර් වෙල් අයින් කරලා නේද with flying colors? ඔව් මේක වෙනුවට අයින් කරලා නේද සර් මේක වෙනුවට මෙහෙම ලියන්න බෑ I pass the exam well with flying colors කියන්නේ well වෙනුවටයි මම මේ වරහන් ඇතුළේ දැන් well වෙනුවට එක්කෝ I pass the exam well ඒක සරල ක්‍රමේ එහෙම නැත්නම් I pass the exam with flying colors well අයින් කරන්න ඕනේ. right පැහැදිලි එහෙනම් ඔන්න ලිපිය සතුට ප්‍රකාශ කරනවා. ඔයාගේ මාමා කෙනෙක් ඉන්නවා පිටරට නෑදෑ වෙන කෙනෙක්. එයා ඔයාට විභාගේ පාස් වුණොත් ස්මාර්ට්ෆෝන් එකක් එවනවා කිව්වා ටැබ් එකක් හරි හොඳ ලැප්ටොප් එකක් හරි Apple එකක් හරි. ඔයා එයාට සතුටින් ලියනවා දැන් ලියමු. හරි I am happy to say that I passed the exam with flying colors. හරි ඊළඟ එක තවත් සතුට ප්‍රකාශ කරන්න පුළුවන් වාක්‍යයක් මම දෙන්නම්. ඔයාගේ නෑදෑ වෙන යාළුවෙක් ඉන්නවා. එයා කියනවා මම නිවාඩුවට මේ පාර එන්නම් කොයාලයි ගෙදර. අපි ඒතකොට ඇවිදින්න යමු. ඔයා හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා එයා එනකම්. ඔයා එයාට ලියුමක් ලියනවා. මට සතුටුයි යහන්න. ඔයාට අපේ ගෙදර එන්න පුළුවන් කියලා. එයා කියනවා මේ ඔයාගේ යාළුවා නෑදෑ වෙන කෙනා මං තාත්තත් එක්ක කොහොම හරි එන්නම්කෝ නිවාඩු කාලේ සතියක් දෙකක් ඔයාලා ගෙදර ගත කරලා යන්න. ඔයා හරි කැමැත්තෙන් ඉන්නේ එයා එනකම්. හරි පුතා එතකොට මේක වාක්‍ය ලියනවා මෙන්න මෙහෙම. සතුට ප්‍රකාශ කරනවා ලියා ගන්න. මට සතුටුයි යහන්න. මට සතුටුයි යහන්න. ඔයාට අපේ ගෙදර එන්න පුළුවන් කියලා. ඔයාට අපේ ගෙදර එන්න පුළුවන් කියලා. right ලියන්න බලන්න. මට සතුටුයි අහන්න. ඔයාට අපේ ගෙදර එන්න පුළුවන් කියලා. right පුතා තනියම ලියන්න try එකක් දෙන්න. කියලා කියන වචනේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඔයා පොඩ්ඩක් බලන්න මේක තනියම ලියා ගන්න පුළුවන්ද කියලා. ලියන්න පුළුවන් නම්
right එතන මට සතුටුයි අහන්න ඔයාට අපේ ගෙදර එන්න පුළුවන් කියලා. පුතා කොහොමද මේ කියන්නේ? ඔයා ලියුවද? කියලා කියන වචනේ සම්බන්ධ කරලා තියෙන. ඒතර කියලා කියන එක ගන්න ඕනේ පළවෙනි වාක්‍යයකට. මට සතුටුයි අහන්න මෙතන නම් කියන්නේ කියලා තිබ්බේ. මට සතුටුයි කියලා ලියන්න. I am happy එහෙම නැත්නම් I am glad. I am happy to අහන්න. අහන්න කියන්නේ. Hear. I am happy to hear කියලා that ඊළඟ එක නම් ලියන්න පුළුවන් වෙන්න ඕනේ පන්තියට මගේ ආපු අයට. ඔයාට අපේ ගෙදර එන්න පුළුවන්. ඔයාට අපේ ගෙදර එන්න පුළුවන්. කියන්න වාක්‍ය. පුළුවන් කියන එකෙන් වාක්‍ය හදන්න පුළුවන් ඔයාට. I am happy to hear that. You can come. You can come You up. can come to our home. You can come our home. Come to කියලා හැම ගන්නේ නේ. එන වචනෙත් එක්ක to කියලා ගන්නේ නේ. You can come our home. I'm happy to hear that you can come our home. පුතා house පොඩක් ඉන්න house කියන්න එපා. house කියලා කියන්නේ පවුලේ සමාජිකව ජීවත් වෙන්නේ නැති වහලක් තියෙන ගෙදරකට. පවුලේ සමාජිකව ඉන්නවා නම් home. කියන්න පුතා. Sir, okay. Here නැතුව ask කියලා දැම්මත් වැරදිද? I am happy to අහන්න කියලා. ඒ කියන්නේ අහනවා කියලා කියන්නේ මෙතන මේ වෙන කෙනෙක් කියපු දෙයක් මෙයාට ඇහුණා කියන අදහස තමයි. ඒ here කියලා නම් තියෙන්නේ. ask කියලා ගත්තොත් එහෙම අර යමක් තමන් වෙන කෙනෙක්ගෙන් අහනවා වගේ. හරි? ඒ අදහස. අහනවා කියන එකට අපිට තේරුම් දෙකක් ගන්න පුළුවන්. නිකන් කල්පනා කරන්න අහනවා කියන අදහස් දෙකක් තියෙනවා. මෙතන යමක් මේ මෙයාට ආරංචියක් වෙන්නේ. මෙතන ඇහුණා. තාත්තරි කවුරුරි කිව්වා කියන අදහස් තමයි මේ තියෙන්නේ. here. ඒතර here තමයි ගැලපෙන්නේ. එහෙනම් පුතාට ඔන්න ලිපියේ ස්ටාර්ට් එක ඉන්ෆෝමල් ලෙටර් එකක් ආරම්භ කරන විදිය ලස්සනට කියලා දුන්න. ඔයාට කොහොමද? මම හිතනවා ඔයා හොඳින් කියලා. හරි. එතකොට තව කියලා දුන්නා මම ඔයාට ලියුම් දෙයක් කිව්වා ඒත් ඔයා මට එක ලියුමක්වත් දෙව්වේ නැහැ. ඔයාට ගොඩක් කාලෙකින් ලියන්න බැරුණත් ඒකෙන් අදහස් කරන්නේ මට ඔයාව අමතක වෙලා ඇති කියලා. දෙවෙනියට කියලා දුන්නා ලියුමේ අරමුණ ප්‍රකාශ කරන විදිය. මම මේ ලියුම ලියන්නේ ඔයාට ආරාධනා කරා. I am writing this letter to කියලා ලියනවා. ඊට පස්සේ ලිපියෙමින් සතුට ප්‍රකාශ කරන ආකාරය. මට සතුටුයි කියන්නේ කටපාඩමේ තියෙන I am happy to say that. එහෙම නැත්නම් I am glad to say that කියලා ඔයාලට අවශ්‍ය කාරණාව ලියන්න. අවශ්‍ය කාරණාව ලියන්න. පැහැදිලි. පුතා හතරවෙනි එකට එමු. ලිපියේ කනගාටුව ප්‍රකාශ කිරීම. දුකක් සම්බන්ධව ලියනවා. හරි. අපි මලගෙදරක් වුණා කියලා මෙයාලා කියනවා. ඒතර වාගේ කනගාටුව ප්‍රකාශ කරන්න ලියන්නේ. ලියා ගන්න අංක 4 ලිපියේ කනගාටුව ප්‍රකාශ කිරීම. අදම අලුතෙන් ක්ලාස් එකට ආපු අය යම් කිසි දෙයක් අවබෝධ වෙන්න ඇති යමක් ඉගෙන ගන්න පුළුවන් ඇති කියලා. මේ ගත කරපු කාලය තුල ක්ලාස් එකේ මීට පෙර ඉගෙන ගත්තේ නැති යමක් ඉගෙන ගත්තා කියලා තේරුම් ගන්න ඇති අනිත් අය නම් දන්නවනේ. ඉතින් ක්ලාස් එකට මුල දවසේ ආපු ළමයි හැමෝම තාමත් මම ක්ලාස් එකට එනවා. ග්‍රැමර් ටික පාවා ඒ විදිහටමයි අපි ක්ලාස් එකේ සාකච්ඡා කරන්නේ. ග්‍රැමර් දැන් ගොඩාක් සාකච්ඡා කරලා තියෙන්නේ. තාම පරක්කුනේ අලුතෙන් සම්බන්ධ වෙන අයටත් පුතේ මොකද 11 අවසරකුත් තියෙනවනේ. 11 අවසරේ ඉන්න අය නම් ටිකක් පරක්කුයි. නමුත් ඔයා තාම පරක්කුනේ. හැබැයි මගේ 10 අවසරේ ඉඳන් මුලින් ඉඳන් ආපු අය කෙලින්ම 11 අවසරේ පළවෙනි වාරය ඉවර වෙද්දි O level paper එක ලියන මට්ටමට ගේනවා. අද ඉඳන් සමහරට කට්ටිය අලුතෙන් එනවා ඇති. අද ඉඳන් අලුතෙන් එනවා මම දන්නවා ක්ලාස් එකට. අපේ ක්ලාස් එකේ මම හිතන්නේ කොහොමද අලුතෙන් එන්න කට්ටියට කලින් ඒ කියන්නේ ගිය මාසෙත් ළමයි 300කට ආසන්න ප්‍රමාණයක් හිටියා. හරි ඔන්ලයින් එකටත් ළමයි ලොකු ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. රෙකෝඩින් එකත් අහන පිරිසක් ඉන්නවා. කොහමරි ඔක්කොම ටියුට්ස් 300කට ආසන්න ප්‍රමාණයක් ගිහිල්ලා තිබ්බා. මේ මාසෙත් අනිවාර්යෙන්ම මම දන්නවා තව අලුත් පිරිසක් සම්බන්ධ වෙනවා. ඒ අලුත් පිරිසට මම ග්‍රැමටික් කොහමරි කවර් කරලා දෙනවා. ඔයාලා දන්නවා ග්‍රැමටික් හරියටම ඉගෙන ගන්න ඕනේ. O level paper එකේ ලකුණු 40ක් 50කට 60කට ආසන්න ප්‍රමාණයක් ග්‍රැමර් වලින් ගන්න පුළුවන්. ග්‍රැමර් වලින් ගන්න. හරි මේ ක්ලාස් එකේ ඉන්නවා මෙතෙක්කල් පැසිව් වොයිස් පාඩම ඉගෙන ගත්තේ නෑ හරියට. නමුත් මధుශංක සර් මම උගන්වද්දි පැසිව් වොයිස් පාඩම ඉගෙන ගත්තා අය. එහෙමයි ඉන්නවද? මට කියන මගෙන් ඉගෙන ගත්තා අය ඉන්නවද පැසිව් වොයිස් පාඩම? Yes, sir. Yes, sir. Yes. Yes, sir. උගන්වද්දි මෙතෙක්කල් අමාරු වෙලා තිබිලා එහෙම. තවත් බැරි කෙනෙක් ඉන්නවනම් අද පන්තියට සම්බන්ධ වෙලා පුතාලටත් මම උගන්වන්නම්. හරියට සම්බන්ධ වෙන්න ක්ලාස් එකට ඔයාට ඉංග්‍රීසි ටික කොට රතුගම සර්ගෙන් ගණන් ටික ඉගෙන ගන්න ඇති. ඒ වගේම නදුන් සර්ගෙනුත් ඔයා ඉගෙන ගන්න ඇති විද්‍යාව. හරි
ඉංග්‍රීසි ටිකත් මගෙන් හරියට ඉගෙන ගන්න. හරි. ඔයාලට හරියටම ඒ සබ්ජෙක්ට්ස් වලට එකක් ගන්න. ඒ වගේම අනිත් අපේ ආයතනයේ ඉන්න ගුරුවරු හරි. ඒ අයගේ පන්ති වලට සම්බන්ධ වෙලා හරියට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. මගේ වගකීම මම අකුරටම ඉෂ්ට කරනවා. හරි ඉංග්‍රීසි වලට ඒ එකක් ෂුවර් හරියට සම්බන්ධ වුණොත් ක්ලාස් එකට හරියට වැට්ටික් කරොත් මෙතෙක්කල් ග්‍රැමර් වලට වෛර කළා නම් ඒව වෛර කරන්නේ මගේ පන්තියට සම්බන්ධ වෙන අය. හරි ග්‍රැමර් ආසාවෙන් ඉගෙන ගන්නවා කියලා මම 100% දන්නවා. හරි ඒ නිසා තල හරියට ඉගෙන ගන්න. ඉංග්‍රීසි වලට ඒ එකක් තියෙනවා කියන්නේ මාර පිළිගැනීම. ළමයි ඉන්නවා ඒ 8ක් ගන්නවා ඉංග්‍රීසි ෆේල් වෙනවා. ඔයා දන්නවනේ ඉංග්‍රීසි ටික අවශ්‍යයිම කියලා. අත්‍යවශ්‍ය දෙයක් ඉංග්‍රීසි. හරි ලොකු පිළිගැනීමක් තියෙනවා. කවුරු හරි ඔයා බස් එකේ යද්දි හිතන් ඉංග්‍රීසියෙන් කතා කරනවා කියලා. ඔයාට හැරිලා බලන්න හිතනවා මොකද අපෝ මේ බස් එකේ ඉංග්‍රීසියෙන් කතා කරන එකක් කියලා. එහෙම ගතියක් තියෙනවා ඉංග්‍රීසි වලට. එච්චර පිළිගැනීමක් තියෙනවා. හැමෝටම මේක බෑ. හැමෝටම බෑ. හරි ඒ නිසා පුතාලා හරියට වැට්ටික් කරගන්න අනිවාර්යෙන් ඉංග්‍රීසි ටික හදා ගන්න පුළුවන්. වක්කීමෙන් කියන්නේ. හරි. හරි. අපි එනවා එනම් ලිපියේ කනගාටුව ප්‍රකාශ කරන ආකාරය. 12යි කාලය වෙලාවනේ. වෙලා ගියා මට තේරුණෙත් නෑ 10 හමාරට පටන් ගත්තා අපි. 10 හමාරට තව විනාඩි 15යි තියෙන්නේ. හරි. ඉතින් තව පැයක් විතර තියෙනවා කියන්නේ. හරි. අපි පුතා ගන්නවා ඊළඟ එක. එතකොට දැන් කියලා දුන්නේ ලිපියේ ස්ටාර්ට් එක කියලා දුන්නා. ඊට පස්සේ ලිපියේ පර්පස් එක කියලා දුන්නා. සතුට ප්‍රකාශ කරන විදිය කියලා දුන්නා. හතරවෙනි එක නේද දැන් ලියන්න යන්නේ. එහෙමද? ඔව් සර්. ඔව්. ලිපියේ කනගාටුව ප්‍රකාශ කිරීම. දුකක් සම්බන්ධව ලියන්න. කනගාටුව ප්‍රකාශ කිරීම. හෙට පාන්දර පන්තියේ ග්‍රැමර් පාඩම කරන්නේ කන්ජන්ක්ෂන්ස් පාඩම. අලුතෙන් අද සම්බන්ධ වෙච්ච අයටත් හෙටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයතනයට ගිහිල්ලා හෙට පාන්දර 4 ඉඳන් 5:40 විතර වෙනකම් කරනවා. හරි? ලොකු වැඩපිළිවෙලක් තියෙන අපේ ක්ලාස් එකේ. ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් වලට එන්න බැරි වුණා අලුතෙන් එන කට්ටියත් එක්කම කරන්න පුළුවන්. ඔව්. හැමෝටම මේ පාඩම් වලට සම්බන්ධ වෙච්ච නැති අයට හැමෝටම වෙනම කරනවා. ඕන කෙනෙක්ට එන්න පුළුවන් ඒකට. පුතාගේ යාළුවෝ දැනුවත් කරන්න ඒ සම්බන්ධව මොකද ළමයි 10ක් 15ක් ඇවිල්ලා නම් පැසිව් වොයිස් පාඩම් කරලා වැඩක් නැහැ. වගේ යාළුවෝ දැනුවත් කරන්න මම කියනවා කලින් හරි මෙදාට සෙමිනාර් එක තියෙන්නේ කියලා අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න කියලා කියන්න. නොමිලේ ඇවිල්ලා සම්බන්ධ වෙන්න කියලා. නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. හරි මම ලින්ක් එක දාන්නම් පැසිව් වොයිස් එකෙන් බැරියයි. ලිපිය කනගාටුව ප්‍රකාශ කරන විදිය පුතා අප බලමු කොහොමද ලියන්නේ කියලා. දැන් මම සතුට ප්‍රකාශ කරද්දි දුන්නනේ අර වාක්‍යයක් මේ මට සතුටුයි අහන්න ඔයා අපේ ගෙදර එනවා කියලා. එයා හදිස්සියම කියනවා මාර වැඩේනේ තාත්තට නිවාඩු නෑලු. ඒක නිසා මට ඔයාලා ගෙදර එන්න වෙන්නේ නෑ. තාත්තා මේ මාසෙ ගෙනල්ලා දාන්න බෑ කියනවා ඔයා. ඔයාට දැන් අප්සෙට්. යාළුවෝ එනවා කිව්වා එන්නේ නෑ. හරි? යාළුවෝ එනවා කිව්වා එන්නේ නෑ. ඔයා දැන් දුකින් ආයෙ ලියනවා මට දුකයි අහන්න ඔයාට එන්න බෑ කියලා. ඔයාට අපේ ගෙදර එන්න බෑ කියලා. කනගාටුව ප්‍රකාශ කරනවා ඔයා. හරි? කනගාටුව ප්‍රකාශ කරනවා. රයිට්. පුතා ලියන්නේ නම් අපි ඒ වාක්‍ය ලියමු. මට දුකයි අහන්න. මට දුකයි අහන්න. ඔයාට අපේ ගෙදර එන්න බෑ කියලා. කියලා කියන වචනෙන් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ඒක ගන්න ඕනේ මැදට. වාක්‍ය දෙක මැදට එකක් මට දුකයි අහන්න අනිත් එක ඔයාට අපේ ගෙදර එන්න බෑ. ඊය සතියේ මේ කන්ජන්ක්ෂන්ස් ඉරිදා උදේ මම කියලා දුන්නා පුතාලට. මට දුකයි අහන්න ඔයාට අපේ ගෙදර එන්න බෑ කියලා. දැන් කනගාටුව ප්‍රකාශ කරනවා. පුතා මට මේ වාක්‍ය කියන්න පුළුවන් වෙන්න ඕනේ හැමෝටම. හරි. කොහොමද අපි කියන්නේ? මට දුකයි අහන්න. I am sad to hear. 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 ඊට පස්සේ ගන්නවා. හරි. කියලා කියන්නේ that. I am sad to hear that. ඔයාට අපේ ගෙදර එන්න You බෑ. can't come our home. Very good. Yes. බෑ කියන can't කියලා ඉගෙනගෙන තියෙනවා. You can't come our home. You can't come our home. I am sad to hear that you can't come our home. මට දුකයි අහන්න ඔයාට අපේ ගෙදර එන්න බැහැ කියලා. I am sad to hear that you can't come our home.
තව වාක්‍යයක් අපි ගමු. එයාගේ හොඳම යාළුවෙක් O level කරා මේ පාර. හරි. එයා විභාගේ ෆේල්. පාට ආරංචි වෙනවා එයා විභාගේ ෆේල් කියලා. එයා කනගාටුව ප්‍රකාශ කළා ලියනවා. මට දුකයි අහන්න. ඔයා විභාගයේ අසමත් කියලා. මට දුකයි අහන්න. ඔයා විභාගයේ අසමත් කියලා. තනියම ලියන්න බලන්න. වාක්‍ය දෙකක් තියෙන්නේ පුතා. කියලා කියන වචنين සම්බන්ධ කරලා තියෙන්නේ. කියලා කියන එකෙන් සම්බන්ධ කරපුවාම ගන්න එක මැදට. එකක් තමයි මට දුකයි අහන්න. අනිත් එක ඔයා විභාගයේ අසමත්. past tense වාක්‍යයක් නේ. අද මේ කරනේවා මොකේද ලියාගන්නේ කියලා අහනවා. පුතේ පිටු 80 පොතක් වෙනම ගන්න කියලා කිව්ව රයිටින් වලට. ඒ පිටු 80 පොත පණ වගේ පරිස්සම් කරගන්න ලකුණු 35 පොලෙවල් විභාගෙට. හරි? I sure මේ විදිහට ඉගෙන ගත්තොත් එහෙම ආයේ වරදින්නේ නැහැ. ලකුණු 35 sure මීට පෙර ඉගෙන ගන්නේ නැහැ මේ ක්‍රමයට. අර තුන්වෙනි කොටසේ තුනේවත් එක්කලා මේක මේ දෙකම ලියන්න පුළුවන්ද ඔක ලියනකොට? මොකද පුතා තුන්වෙනි කොටස කියලා කියන්නේ? දැන් ඔය ලිපියේ කනගාටුව ප්‍රකාශ කරන එක නෙවෙයි සතුට ප්‍රකාශ කරන එක. ඔව්. ඒකේ තියෙන්නේ ඉතින් ඒකයි හතරවෙනි කොටස දෙකම එකට ලියන්න පුළුවන්ද ලිපියට? එකපාර දෙකම. ඒක මෙහෙමයි මේ. ඒක ලෙටර් එක අනුව පුතා තේරුම් ගන්න ඕනේ. ලෙටර් එකේ දීලා තියෙන ප්‍රශ්නය අනුව තේරුම් ගන්න ඕනේ. ලිපිය ලියන්න තියෙන යම් කිසි සතුටක් ප්‍රකාශ කිරීමේ අනුව පමණයි සතුට ප්‍රකාශ කරන එක භාවිතා කරන්නේ. දුකක් ප්‍රකාශ කරලා ලියන්න වෙනවා නම් ඔයාලට මේක ලියන්න බෑ. තේරුණා නේද? මේ දෙකම ලියන්න බෑ. හරි? ඔව් සර්. ඔව්. දෙකම ලියන්න බෑ. මට කියන්න බෑනේ විභාගේ මොකක් වේද කියලා. ඔයාලට හැම දෙයක්ම පොදුවේ උගන්වන්න ඕනේ. සතුටක් විතර ප්‍රකාශ කරන්නක් වේද? දුකක් ප්‍රකාශ කරන්න වේද කියලා කියන්න බෑ. සමහරට එහෙම කාරණාවක් ඇඟ නොවෙන්නත් පුළුවන් ලෙටර් එකේ ප්‍රශ්නේ. නමුත් වචන ගාන වැඩි කරගන්න මේකත් ඔය කොහෙන් හරි දාගන්න පුළුවන් මේක නෙමෙයි. සතුට ප්‍රකාශ කරන එකත් කියන්න පුළුවන්. ඒක නෙමෙයි මට අහන්න ලැබුණ ඔයා විභාගේ සමත් වුණා කියලා. මට සතුටුයි අහන්න ඔයා විභාගේ සමත් වුණා කියලා. අර වචන ගාන වැඩි කරගන්න නිකන් ලෙටර් එක ලියන ගමන් ඔය ලියලා දාන්න. හරි? හැබැයි ෆෝමල් ලෙටර්ස් වල එහෙම ලියන්න එපා. ප්‍රින්සිපල්ට එහෙම ලියන්න එපා. මට සතුටුයි අහන්න ඔයා විභාගේ සමත් වුණා හොඳින් කියලා. හරි? අය කලබල වෙයි ප්‍රින්සිපල්. ගෙදරේ හොයාගෙන. හරි? එහෙම ලියන්න එපා. ඇඩ්‍රස් එක බලලා එහි ගෙදර හරි? රයිට්. ඉන්ෆෝමල් වල විතරයි. යාළුවන්ට, පෑණි මිතුරන්ට. හරි? එහෙම. රයිට්. මට දුකයි අහන්න. ඔයා විභාගේ අසමත් කියලා. රයිට්. පුතා කියන්නේ සමහර මැසේජ් වගේ පුත් වෙලා තියෙනවා. එතකොට මට දුකයි අහන්න. කොහොමද කියන්නේ? I am sad to hear that. I am sad to hear. I am sad to hear. පොඩියට ලියන්නම්. I am sad to hear. I am sad to hear. අපි ගන්නවා that කියලා. I am sad to hear that. ඔයා විභාගේ අසමත්. අසමත් කියන්නේ failed කියලා කියන්නේ. I am sad to hear that you failed the exam. You failed the exam. You failed the exam. I am sad to hear that you failed the exam. Right. පුතාලා එහෙනම් ඔය ආකාරයෙන් තමයි අපි කනගාටුව ප්‍රකාශ ලිපිය තුල තමාගේ කැමැත්ත කොහොමද ප්‍රකාශ කරන්නේ යම් කිසි දෙයකට හිතන යාළුවා එනවා කියලා කිව්වා. කියනවා මම කැමතියි ඔයා අපේ ගෙදර එනවට. හරි? මම කැමතියි ඔයා මගේ බර්ත්ඩේ පාටි එකට එනවට. හරි? අන්න එහෙම. එතකොට ලිපිය අමතර තව කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් අපිට. හරි? ඉන්නකෝ මම ඔයාට ඒ ගැන කියන්නම්. හරි? ඉන්නකෝ මම ඔයාට ඒ ගැන කියන්නම්. ඔය වගේ ලස්සන වාක්‍ය දාගන්න පුළුවන්. ඒ වගේම පුතාට තව මම කියලා දෙනවා මේ ඉන්ෆෝමල් ලෙටර්ස් ලියද්දි අපි වාක්‍යම ලියන්න ඕනේ නැහැ. අපි ගොඩක් වෙලාවට යාළුවන්ට එහෙම ලියන්නේ අර ෆ්‍රෙන්ඩ්ලි ගතිය. යාළුකම වැඩිපුර අඟවන්න වාක්‍ය මේ ඔය ලියන body of the letter එකේ මැද ප්‍රශ්න අහනවා. අපි ප්‍රශ්නත් ලියනවා වාක්‍ය මෙන්න මෙහෙම.
මේ ඔයාට පුළුවන්ද මටත් ලියුමක් එවන්න? හරි? ඔයාට මට ලියුමක් එවන්න පුළුවන්? ඔයාට පුළුවන්ද මට ඒ ගැන හොයලා බලලා කියන්න? හරි? Can you tell me about it soon? මට ඔයාට ඒ ගැන ඉක්මනින් කියන්න පුළුවන්? අන්න ඒ වගේ ලියුම මැද ප්‍රශ්නත් අපි දානවා. ඒක ඉන්ෆෝමල් එක ලස්සන කරගන්න. අර ෆ්‍රෙන්ඩ්ලි ගතිය වැඩිපුර අඟවන්න. වාක්‍යම ලියන්න අවශ්‍ය. තේරුණාද? ඒ ආකාරයෙන් එතකොට අපිට තව ලියුම අවසන් කරන ආකාරය අර මම කියවනේ මීට කලින් මේ නිකන් අර මෙහෙම කියන්නේ I am going to stop now thank you මම දැන් නවත්තන්නයි යන්නේ ස්තුතියි අර පාරේ බස් නවත්තනවා වගේ බස් වලට එහෙම කියනවද එහෙම නවත්තන්නේ නැහැ හරි එහෙම කියන්නේ ඔයාලට කියන්න පුළුවන් අම්මා ඇතුළු පවුලේ සම ආදරේ මතක් කර සිටින්න හරි shall toss with fond love to amma and rest at home ත්‍රිවිධ රත්නේ පීඨයි ඔයාගෙන් ඉක්මනින්ම මම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා හරි ඉක්මනින් මට මේ ලියුම ලැබිච්ච ගමන් මටත් ලියුමක් එවන්න අවසන් කරන්න. ඔයාට වචන 100 පුතේ මාර ලේසියෙන් ලියා ගන්න පුළුවන්. හරි මාර ලේසියෙන් ලියා ගන්න පුළුවන්. පේපර් බලන අය පළවෙනි වාක්‍ය කීපේ අවසන් ටිකයි කියවලා බලද්දි ඔයා සුපිරියට ලියලා තිනවා කිසිම මිස්ටේක් එකක් නැහැ. ලකුණු 10ම ඔයාට දෙනවා. ලකුණු 10ම. තේරුණාද? ඉතින් එච්චර හොඳට කියලා දෙන්නේ. මීට පෙර මේවා ඉගෙන ගන්න නැතුව ඇති. අපිට අද ඒ ටික ඔක්කොම සාකච්ඡා කරන්න වෙලාව මදි. ඒක නිසා මම ඊළඟ දවසේ ඊටු ටික සාකච්ඡා කරනවා විනාඩි 4යි අපිට තව තියෙන්නේ. හෙට උදේ පාන්දර පන්තියක් තියෙනවා ඕන කෙනෙක් ඒකට සම්බන්ධ වෙන්න. ඒ වගේම අද අලුතෙන් සම්බන්ධ වෙච්ච දුවලා පුතාලා අනිවාර්යයෙන්ම මගේ පන්තියට එනවා නම් හරි ඔයාගේ නමයි grade 10 කියලායි මගේ WhatsApp group එකට add වෙන්න අවශ්‍යයි විදුල ඉංග්‍රීසි ක්ලාස් කියන එකට මේ නම්බර් එකට WhatsApp වලින් message එකක් එවන්න. WhatsApp වලින් message එකක් වань group එකට add කරන්නම්. හැම දරුවෙක්ම ආයතනයට ගිහිල්ලා මෙන්න මේ ටියුට් එක අරගෙන රෙජිස්ටර් වෙන්න ඕන. අංකය ලබා ගන්න. ඒ වගේම 11 වසරට යද්දි 11 වසරට යනත් ළඟයි 11 වසරට ගිහම මෙන්න මේ වගේ ටියුට් සෙට් එකක් හම්බ වෙනවා. ඒ ලස්සන ටියුට් සෙට් එකක්. හරි. පේපර්ස් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ කෙලින්ම O level exam එක ටාගට් කරලා. ඔයාට 11 වසරට ගිහම දැන් මේ මාසෙ නම් 11 වසරින් ආයට හම්බ වෙනවා. exam practice guide කියලා පොත් සෙට් එකක් හම්බ වෙනවා. හරි. ඒකට ඒකෙන් ඔයාට හොඳ එක්සෑම් එකට හොඳ ට්‍රේනින් එකක් ලැබෙනවා. මේ වගේ ලස්සන ටියුට් සෙට් එකක් තාම ඒව නැහැ. 11 වසරෙන් ඒ ටික ලබා දෙනවා. රයිට්. ඒ වගේම අලුතෙන් සම්බන්ධ වෙච්ච අයට ග්‍රැමර් ලෙසන්ස් ටික කවර් කරලා ඒ සෙමිනාර්ස් ටිකෙන් කරලා දෙන්න. හොරණ විදුලා ආයතනයේ තමයි ක්ලාස් එක තියෙන්නේ. හොරණ විතර තියෙන කියලා අහනවා. දැන්ට හොරණ විදුලා ආයතනයේ පමණයි. දැන් ටිකෙන් ඉස්සරහටත් 9 10 11 හොරණ විතරයි කරන්නේ. වෙන ආයතන වල යන්න වෙලාවක් නැහැ. හරි. ඉතින් ආයතන කියලා රෙජිස්ටර් වෙන්න. හෙට පන්තියේ ලින්ක් එකත් මම පුතේ විදුල ඉංග්‍රීසි ක්ලාස් ගෲප් එකට දාන්නම්. එහෙනම් හෙට පන්තියෙන් අපි හම්බෙමු. රයිට්. අද ක්ලාස් එක පිළිබඳව මොකක්ද ඔයාගේ හැඟීම? මට අවංකව කියන්න. මැසේජ් එකක් දාන්න. අද අලුතෙන් සම්බන්ධ වෙච්ච අය අද මේ රයිටින් පාර්ට් එක ලකුණු 35ක් ගන්න අපි try කරන්න. හොඳයිද? නරකයිද? කොහොමද කියලා මට මැසේජ් එකක් දෙන්න. හොඳයි සර්. ප්ලීස්. අනිවාර්යෙන් අද අලුත් දේවල් ඉගෙන ගන්න මේ පැය කීපය තුල. හරි. රයිට්. එහෙනම් වැට් ටික අපි කරගෙන යමු. අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න අලුතෙන් සම්බන්ධ වෙන අය. රයිට්. පුතාලා එහෙනම් see you next day. Goodbye, sir. Goodbye, Good sir. afternoon, sir. Bye, sir. Good afternoon, sir. Goodbye, sir. Goodbye. Goodbye, sir. Thank you. Goodbye, sir. Good afternoon, sir. Bye, sir. Thank you, 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 sir.